අයබෝන් 2022 තීරි ළමයින්ගේ ත්‍රිකෝණමිතිය ගැටලු සහිත ළමයින් සහ අලුතෙන් අපේ පන්තියට සහභාගී වුණු ළමයින්ට අපි ත්‍රිකෝණමිතිය පාඩම මුල සිට ආරම්භ කරා. එතකොට මේ පන්තිය අපි සිකුරාදා හවස කරගෙන ගියේ. එතකොට අපි මේ පන්තියේදී ත්‍රිකෝණමිතිය කොටස් වල මූලික ත්‍රිකෝණමිතිය කොටස් ටික අපි අවසන් කරලා තියෙනවා. එතකොට මූලික කොටස් ටික කියන්නේ වෘත්තපාදත් එක්ක තියෙන සම්බන්ධතාව, ඊළඟට මූලික ත්‍රිකෝණමිතික සූත්‍ර ටික, ඊළඟට ඇල්ෆා බීටා සූත්‍ර, 2A සූත්‍ර, 3A සූත්‍ර, CD සූත්‍ර මේ කොටස් ටික අපි අවසන් කරලා තියෙනවා. right. එතකොට අපිට මේ පන්ති ඊළඟට පටන් ගන්න තියෙන්නේ ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටස. එතකොට දෙවෙනි කොටස පටන් ගන්න මේ තියෙන තත්ත්වයක් එක්ක අපිට ඔන්ලයින් පන්තියක් විදිහට තමයි කරන්න වෙන්නේ. එතකොට මේක මම වීඩියෝ කීපයක් මගින් ඊට ටික ඔයගලන්ට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. right. එතකොට ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටසට අදාළව සයින් සූත්‍ර, කොස් සූත්‍ර, ත්‍රිකෝණමිතික සාධාරණ විසඳුම්, ත්‍රිකෝණමිතිය ප්‍රස්ථාර සහ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික විසඳුම් කියන කොටස් ටික තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right. එතකොට මේ දෙවෙනි කොටසෙන් තමයි අත්‍තරම අපේ විභාගයේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නය හැදෙන්නේ. එතකොට ත්‍රිකෝණමිතිය කියන්නේ අපිට ඉතාම වැදගත් කොටසක්. මොකද සම්පූර්ණ රචනා ප්‍රශ්නයක්. පියෝ වල සම්පූර්ණ රචනා ප්‍රශ්න වෙන පාඩම් තුනක් තියෙනවා. අවකලනය, අනුකලනය සහ ත්‍රිකෝණමිතිය. එතකොට ඒ වගේම ත්‍රිකෝණමිතියෙන් තව කෙටි ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට ලකුණු 150යි, තව 25යි, 175ක් එනවා. එතකොට එතන මුළු පේපර් එකෙන් පහෙන් එකකට වඩා පොඩි ලකුණු ප්‍රමාණයක් අඩු කොටසක් සම්පූර්ණයෙන් අපිට ත්‍රිකෝණමිතියෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ත්‍රිකෝණමිතිය කියන්නේ අපිට ඉතාම වැදගත් කොටසක් වෙනවා. right. එහෙමනම් ත්‍රිකෝණමිතිය අපි දෙවෙනි කොටසේ පළවෙනි පාඩම ආරම්භ කරමු. එතකොට පළවෙනි පාඩමේදී අපි කතා කරන්නේ සයින් සූත්‍ර සහ කෝසයින් සූත්‍ර. එතකොට මේක ත්‍රිකෝණමිතිය කියන්නේ ඉතාම වැදගත් පාඩමක්. මේක දැඩි අවධානයෙන් මේක ඔයගොල්ලෝ බලන්න සහ මේකේ තියෙන ගැටලු මොනවා හරි පවතිනවා නම් නැවත මට දැනුම් දෙන්න. හරි right. එහෙනම් අපි බලමු සයින් සූත්‍ර සහ කෝසයින් සූත්‍ර. right. මාතෘකාව ලියා ගන්න සයින් සූත්‍රය. සයින් සූත්‍රය. සයින් සූත්‍රයේදී අපි සාධාරණ ත්‍රිකෝණයක් සලකන්නේ. ඒතකොට සාධාරණ ත්‍රිකෝණයක් අපි කතා කරලා තිනවා ABC කියලා සාධාරණ ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම A ශීර්ෂයට අදාළ කෝණය කැපිටල් A, B ශීර්ෂයට අදාළ B, C ට අදාළ කැපිටල් C වෙනවා. ඒ වගේම A ට සම්මුඛ පාදය සිම්පල් A, B ට සම්මුඛ පාදය සිම්පල් B, C ට සම්මුඛ පාදය සිම්පල් C විදිහට අපි නම් අංකණය කරගන්නවා. right. එතකොට ABC ත්‍රිකෝණයක ත්‍රිකෝණයේ පාදයක් ඊට සම්මුඛ කෝණයේ සයින් අගයත් අතර අනුපාතයේ නියතයක්. මෙන්න මේක තමයි අපි සයින් සූත්‍රය විදිහට භාවිත කරන්නේ. එතකොට අපිට සයින් සූත්‍රය කියන්න පුළුවන් A බෙදීම පාදේ බෙදනවා සම්මුඛ Aට සම්මුඛව තියෙන කෝණයේ සයින් අගය සයින් A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C. එතකොට අපි මේක sin සූත්‍රය විදිහට හඳුන්වනවා. එතකොට sin සූත්‍රය අපිට මේ A බෙදීම sin A, B බෙදීම sin B මේ ආකාරයට ලියන්නත් පුළුවන්. මේක උඩයට මාරු කරලා. ඒ කියන්නේ sin A බෙදීම simple A, sin B බෙදීම simple B, sin C බෙදීම simple C ආකාරයට ලියන්නත් පුළුවන්. හරි. එතකොට මේ sin සූත්‍රය ගත්තාම sin සූත්‍රය අපිට විභාගෙදී හුඟක් වෙලාවට සයින් සූත්‍රය සාධනය කරන්න කියලා තිබිලා තියෙනවා. සයින් සූත්‍රය නිතරම සාධනය දෙනවා. ඒතකොට අපි සාධනය දැනගෙන තියෙන්න ඕන. සහ සාධනය අපිට ඉතාමත් වේගයෙන් කරගන්න පුළුවන් කහිකියාව තියෙන්නත් ඕන. මොකද මේක අපි තියරි කොටසක්. ඒතකොට අපිට ඒකට ලොකු කාලයක් දෙන්නේ නැහැ මේගොල්ලෝ. ඒතකොට අපි මේ දීලා තියෙන පුතා කුඩා කෙටි කාලය තුල සයින් සූත්‍රය සාධනය කිරීමේ හැකියාව තියෙන්නත් ඕන. right. එහෙනම් අපි සයින් සූත්‍රයේ සාධනය බලමු. ඒතකොට සාධනයේදී දැන් මේ වගේ සමාන ලකුණු තුනක් අපිට එකවර සාධනය කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අපි මේකෙන් දෙකක් ගන්න වෙන්නේ. අපිට ඕන නම් මෙන්න මේ දෙන්න සලකලා මේ දෙක බව පෙන්වන්න පුළුවන්. එතකොට මේක ආයෙ වෙනම ගන්න වෙන්නේ අපිට. right. එතකොට මේක ගත්තොත් එහෙම මම මේ සාධනය නෙවෙයි කතා කරන්නේ. මේ සාධනයට ආපු විදිය කොහොමද කියන එක. එතකොට අපි මෙතන කතා කරොත් එහෙම දැන් මේක හරස් ගුණ කරලා ගත්තොත් එහෙම හරස් ගුණ කරොත් අපිට එනවා මෙතන A sin B සමානයි B වාරයක් sin A කියලා එනවා. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති අපි කතා කරලා තියෙනවා දැන් ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම මේක කර්ණය නම් මේක x කියලා කර්ණය ගත්තොත් එහෙම මේක θ කියලා ගත්තොත් මේ θ ට සම්මුඛ පාදය අපිට එකවරම ලියන්න පුළුවන් කර්ණයේ වාරයක් කෝණයේ sin කියලා. කර්ණයේ වාරයක්
කෝණේ සම්මුඛ නම් sin. ඒතකොට මේක අපිට එනවා කෙලින්ම x sin θ විදිහට ලියන්න පුළුවන්. බද්ධ පාදේ ලියනවා නම් කර්ණය දන්නවා නම් අපිට කර්ණයේ වාරයක් cos කියලා අපිට මේක ගන්න පුළුවන් නේද? ඒතකොට x cos θ කියලා අපිට මේක ලියන්න පුළුවන්. right. එතකොට අපි මේක දිහා බැලුවොත් එහෙම මේ මම කරන්නේ සාධනෙ නෙවෙයි. මේ සාධනෙට කොහෙන්ද ගියේ කියන එක ගැන පොඩි අවබෝධයක් ගන්න මේ යන්නේ. එතකොට මෙතන මේ දීලා තියෙන ත්‍රිකෝණය දිහා බැලුවොත් එහෙම දැන් මේ a sin b කියලා තියෙනවා. එතකොට a කියන්නේ මේ පාදේ sin b. එතකොට b ට සම්මුඛ පාදේ. එතකොට b ට සම්මුඛ පාදේ කියලා මට මේ AC පාදයේ ගැලීමේ හැකියාවක් නැහැ. මොකද මේක ඍජුකෝණ ත්‍රිකෝණයකින් දාන්න වෙන්නේ නේද? ඒ වගේ මෙතන තියෙනවා b sin a කියලා. එතකොට b sin a a ට සම්මුඛ පාදේ sin a. එහෙනම් a ට සම්මුඛ පාදේ තිබිලා තියෙන්නේ. එතකොට එතනත් ඍජුකෝණ ත්‍රිකෝණයක් නැහැ. එහෙමනම් මට පුළුවන් මෙතන මේ විදිහට ඇඳලා ගත්තොත් මෙතන ඍජුකෝණ ත්‍රිකෝණයක් හද ගන්න පුළුවන් නේද? එතකොට මේ පැත්තත් අනුවයි මේ පැත්තත් අනුවයි. මම මේක m කියලා ගන්නම්කෝ. m. එතකොට අපිට මේ cm පාදේ එක විදිහකට ලියන්න පුළුවන් මේ ත්‍රිකෝණයෙන් ගත්තොත් එහෙම. මේ ත්‍රිකෝණයෙන් ගත්තොත් එහෙම cm පාදේ අපිට ලියන්න පුළුවන් a b ට සම්මුඛ පාදේ. එතකොට කර්ණය a කර්ණයේ වාරයක් b ට සම්මුඛ. එහෙනම් sin එන්නේ නේ. එතකොට cm එක විදිහකට ලියන්න පුළුවන් a sin b කියලා. මේ ත්‍රිකෝණයෙන් ගත්තොත් එහෙම ACM කියන කෙනා ලියන්න පුළුවන් B කියන්නේ කර්ණය A ට සම්මුඛ පාදේ තමයි CM කියන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් B A ට සම්මුඛ sin A. එතකොට මෙතනින් B sin A මෙතනින් A sin B කියන්නේ එකම පාදේ. එහෙනම් ඒ දෙන්න සමාන වෙනවා නේ. එහෙනම් මෙතන තියෙනවා A sin B A sin B සමානයි B sin A. අන්න එහෙනම් මේගොල්ලෝ මෙන්න මේ පාදේ සමාන කරලා තමයි මේක සාධනය කරලා තියෙන්නේ. right. එහෙමනම් මම මේ සාධනය නෙමෙයි ගත්තේ මේ සාධනයට ගිය තැන තමයි අපි පොඩි අවබෝධයක් ගන්න මේ කතා කරේ. හරි. right. එහෙමනම් අපිට මෙන්න මේ යෙදීම යොදා ගන්න පුළුවන්. එතකොට මේක අපිට මේ ත්‍රිකෝණයට විතරක් සාධනය කරාට මදි. මොකද අපි ත්‍රිකෝණ වර්ග ප්‍රධාන තුනක් අපි කතා කරලා තියෙනවා. දන්නවා ප්‍රධාන ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ඍජු කෝණී ත්‍රිකෝණය, සුළු කෝණී ත්‍රිකෝණය සහ මහා කෝණී ත්‍රිකෝණය. එතකොට මේක එක කෝණයක් සලකලා තමයි අපිට කියන්නේ. මොකක් හරි එක කෝණයක් ගත්තොත් ඒක සුළු කෝණී ත්‍රිකෝණයක්. ඊළඟට ඒ කෝණය ඍජු කෝණී වෙන ත්‍රිකෝණයක්. ඊළඟට ඒ කෝණය මහා කෝණී වෙන ත්‍රිකෝණයක්. ඒතර ওই ත්‍රිකෝණ වර්ග තුන විතරයි අපිට තියෙන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණ වර්ග තුනටම අපි මේක සාධනය කරගෙන යන්න ඕනේ. මේ ත්‍රිකෝණ වර්ග තුනටම සාධනය කරන්න ඕනේ. ඒතර තමයි අපිට මේක සාධාරණ විදිහට සාධනය කරා කියලා පිළිගන්නේ. right. එතකොට මේ ත්‍රිකෝණ වර්ග තුනටම සාධනය කරනකොට අපි හැම ත්‍රිකෝණයකම මේ CM කියන පාදේ සලකන්න වෙනවා. එතකොට මම මේ CM පාදේ ඇඳගත්තේ කොහොමද කියන එක වැදගත්. එතකොට CM ඇඳගත්තේ කොහොමද? C ශීර්ෂයේ ඉඳලා AB පාදයට ඇඳින ලද ලම්බකයේ අඩිය තමයි M කියලා ගත්තේ. එතකොට C ශීර්ෂයේ ඉඳලා AB පාදයට ඇඳපු ලම්බකේ මේක තමයි CM කියලා අපි ගත්තේ. එතකොට මේ CM කියන කෙනා දෙවිදියකට ලියලා තමයි අපි මේ සූත්‍රය සාධනය කරලා තියෙන්නේ. right. එහෙනම් අපි මේක සාධනයට ගමු. එතකොට මේකේ සාධනයේදී මම කරන තවත් වැදගත් දෙයක් තියෙනවා. මම හැම ත්‍රිකෝණයකම දැන් මට මේ CM ලියන්න පුළුවන් මේ ආකාර දෙකෙන් ලියලා CM එකක් A sin B අනිත් එක CM සමානයි B sin A. ඊළඟට මේ දෙකම CM සමාන කරලා මේ විදිහට අරගෙන ඒකෙන් මේකට එන්න පුළුවන්. එතකොට ඊළඟ ත්‍රිකෝණෙත් ওই විදිහටම යනවා. අනිත් එකෙත් ওই විදිහට යනවා. එතකොට මම ওই තුනටම සාධනය කරගෙන ගිහිල්ලා අන්තිමටම ගන්න පුළුවන්. මම එහෙම කරන්න යන්නේ නැහැ. මොකද අපිට කාලය ඉතාම වැදගත් විභාගයේදී. එතකොට ඒ නිසා අපි හැම ත්‍රිකෝණයකටම CM කියන අගය පෙන්නනවා. එකක් A sin B කියලා අනිත් එක B sin A කියලා. එතකොට අපි සාධනීය කොටස මේක සමානයි කියලා පෙන්වන්න යන්නේ නැහැ. ඊට පස්සේ හැම ත්‍රිකෝණයකටම මේ අගය මෙනවා නම් CM අගයන් දෙක සමාන කරොත් අවසානයේදී අපිට සියලු ත්‍රිකෝණ සඳහා මේක සාධනය කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි එතනින් තමයි යන්නේ. මොකද හේතුව අපි මේක විභාගයේ මේ ප්‍රශ්න આવොත් අපි එතනින් අපි දන්න ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද මේක බොහෝ දුරට එන එකක්. ඒතර අපි දන්න දෙයක් අපි හැකිතාක් කාලය අඩු කරගෙන ලියන්න ඕන. ලකුණු සියලුම ලකුණු ලැබෙන විදිහට කාලය අඩු කරගෙන ලියන්න ඕන. ඒතකොට ඒකට තමයි අපි මේ විදිහට කතා කරගෙන යන්නේ. හරි. එහෙනම් අපි මේකේ සාධනය ගමු. right. එහෙනම් අපි ගමු එක කෝණයක් සලකමු. මොකක් හරි අපි ගමුකෝ A කෝණය. එතකොට A සුළු කෝණයක් වෙන අවස්ථාවත් A ඍජු කෝණයක් වෙන අවස්ථාවත් A මහා කෝණයක් වෙන අවස්ථා තුනටම අපි මේක සාධනය කරගෙන යන්න ඕන. right. එහෙනම් අපි ගමු සාධනය. ලියාගන්න සාධනය. එහෙනම් අපි පළවෙනි අවස්ථාව ගමු A 90ට වඩා අඩු වෙන අවස්ථාව. එහෙනම් පළවෙනි එක තමයි A කුඩයි 90. සුළු කෝණී ත්‍රිකෝණයක් ගන්න. right. එතකොට අපි කතා කරා මෙතන අපි ගන්නේ දෙන්නෙක් සලකලා ලියන්නේ. එතකොට A පාදය අපිට අවශ්‍යයි. A කෝණය උඩ තියෙනවා. B කෝණය තියෙනවා.
එතකොට අපි කිව්වා මේ CM ලකුණු කර ගන්න ඕනේ. CM තමයි දෙවිදිහකට යන්නේ. එතකොට CM කිව්වේ C ශීර්ෂයට AB පාදයට අඳින ලම්බකය නේද? එතකොට C ශීර්ෂයට AB පාදයට අඳින්න පුළුවන් ලම්බකය මේ විදිහට. එතකොට මෙන්න මෙතන තමයි අපි M කියලා හඳුන්වන්නේ. M කියලා හඳුන්වන්නේ. right. එතකොට අපිට මේකේ ලකුණු ගන්න පුළුවන් A ට සම්මුඛ පාදයේ simple A, B ට සම්මුඛ පාදයේ simple B විදිහට. එතකොට අපි අර C බෙදීම sin C කියන එක පැත්තකින් තිබ්බා. ඒ නිසා මේක C කියලා ලකුණු කර නැති වුණාට මේක C කෝණයේ විදිහට ලකුණු කර නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. right. එහෙමනම් අපි මේකේ CM දෙවිදිහකට ක්ලියර් කරමු. right. එහෙමනම් මට කියන්න පුළුවන් මොකද්ද? BCM ත්‍රිකෝණය නේද? BCM ත්‍රිකෝණය. BCM ත්‍රිකෝණයෙන් මට ලියන්න පුළුවන් CM. CM මම ලියනවා CM සමානයි. මොකක්ද එන්නේ? BCM ත්‍රිකෝණයෙන් අපි CM ලියුවොත් එහෙම CM අපිට එනවා BCM ත්‍රිකෝණය. CM කියන අගය එනවා මේ ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ A. එතකොට B ට සම්මුඛ පාදය නේද CM කියන්නේ. එතකොට B ට සම්මුඛ නම් එන්නේ sin B. එතකොට කර්ණයේ වාරයක් B ට සම්මුඛ පාදය. එතකොට sin B එන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කර්ණයේ A වාරයක් sin B විදිහට ලියන්න පුළුවන්. නේද? මෙන්න BCM ත්‍රිකෝණය ලියුවා. එතකොට අපිට මේක මේ A වාරයක් sin B සහ B වාරයක් sin A කියන දෙකම අපිට අවශ්‍යයි කියලා අපි තීරණය කරා. right. එතකොට මට මේක ආයෙත් ගන්න පුළුවන් ACM ත්‍රිකෝණය. ACM ත්‍රිකෝණය. ACM ත්‍රිකෝණයෙන් ගත්තොත් එහෙනම් අපිට CM පාදය ලියන්න පුළුවන්. CM පාදය ලියන්න පුළුවන් B. B ට B කර්ණය වෙනවා ඒ ත්‍රිකෝණයේ. එතකොට A ට සම්මුඛ පාදය. එතකොට එතනත් එන්නේ sin නේද? එහෙනම් කර්ණයේ වාරයක් sin එන්නේ. එහෙනම් ඒ කියනවා අපිට B වාරයක් sin A විදියට. එතකොට අපි CM ආකාර දෙකකින් ලියාගෙන තියෙනවා. CM මේ ආකාර දෙකකින්. එතකොට අපි දන්නවා හොඳටම දැන් මේක අපි ඉදිරියේදී මේ දෙක සමාන කරොත් අපිට CM දෙක සමානයිනේ. එහෙනම් සමාන කරොත් A sin B සමානයි B sin A කියලා අපිට එනවා නේද? B sin A කියලා එනවා. එතකොට මෙතනින් sin A මෙහෙට ගත්තොත් එහෙම A බෙදීම sin A සමානයි B බෙදීම sin B ආකාරයට ලියා ගන්න පුළුවන්. එතකොට අපිට මේක තමයි සාධනය කර ගැනීමට අවශ්‍ය දේ. එතකොට අපිට හැම එකටම මේ පේලි දෙකක් ලියාගෙන යන්න පුළුවන්. එතකොට මේක ලියන්න තව අමතර කාලයක් ගත වෙන නිසා මම හැම එකටම මේක ලියාගෙන යන්නේ නැහැ. මේක ලිව්වා කියලා හෝ මේක ලියන්නේ නැතුව අවසානයේදී මේක සාධනය කරලා කියලා ලකුණු ලැබෙන එකේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. right. එහෙනම් අපි සියලු ත්‍රිකෝණ සඳහා CM මේ අගයන් දෙක බව සාධනය කරගෙන යමු. right. එතකොට මම මේක සාධනය කරන්න ගන්නේ නැහැ මෙතෙන්දී. මොකද හේතුව අපිට කාලය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය. හරි. right. එතකොට අපි මේ ගත්තේ A කුඩයි අණුව. A අණුවට වඩා අඩු වෙන අවස්ථාව. right. එහෙමනම් ඊළඟ ත්‍රිකෝණය අපිට ගන්න වෙන්නේ A සමානයි අණුව නේද? A ඍජු කෝණයක් වෙන අවස්ථාව. එහෙමනම් A සමානයි අණුව 5 බෙදීම 2. A ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන අවස්ථාව. හරි. අපි එහෙමනම් ඒකත් ඇඳලා ගමු. එතකොට A ඍජු කෝණී වෙන අවස්ථාව. right. ඕගොල්ලෝ තනියම ඇඳලා උත්සාහ කරන්න නම් මේකේ CM M තියෙන්නේ කොතනද කියන ලක්ෂ්‍ය ලකුණු කරලා ඊට පස්සේ එතනින් CM මේ අගයන් දෙක ගන්න උත්සාහ කරන්න ඕන. මේ අගයන් දෙක මෙන්න ඕන. CM දෙකක් ගන්න ඕන A sin B. ඒ වගේම CM ට තව එකක් අගයක් ගන්න ඕන B sin A කියලා. එතකොට මේ සියලුම ත්‍රිකෝණ සඳහා මේ අගයන් දෙකම ගන්න ඕනේ. right. ඒක ගන්න බලන්නකො try එකක් දෙන්න බලන්න. A. එතකොට A කියන්නේ මේ ඍජු කෝණීය අවස්ථාව නේද? A. ඒ අංශක අණු අවස්ථාව. එතකොට AB C ත්‍රිකෝණය මේ විදිහට එන්නේ. right. මම මේක මේ විදිහට සාධනය කරගෙන යනවා. මම ඔයගලන්ට ආයෙ වෙලාවක් මේකදී වීඩියෝ එකක් නිසා වෙලාවක් ඉතුරු කරන්නේ නැහැ. ඔයගොල්ලෝ එතෙන්දී මේක නවත්තලා ඔයගොල්ලෝ තනියම උත්සාහයක් දරලා මේ අගයන් M තියෙන්නේ කොතනද කියලා හොයලා මේකේ ලකුණු කරලා පොඩි try එකක් දෙන්න මේක කරගෙන යන්න. ඊට පස්සේ මේක බලන්න. හරි. right. එහෙමනම් එතකොට B කෝණය මෙතන එනවා නේද? B කෝණය මෙතන එනවා. එතකොට A ට සම්මුඛ පාදයේ simple A වෙනවා. B ට සම්මුඛ පාදයේ simple B විදිහට අපිට ලකුණු කර ගන්න පුළුවන් නේද? එතකොට මෙතෙන්දිත් අපිට අවශ්‍ය CM ලියන්න. එතකොට අපි කිව්වා CM කියලා ගන්නේ මොකද්ද? C ඉඳලා AB පාදයට අඳින ලද ලම්බකය නේද? එතකොට ඒකේ අඩිය තමයි යටම කොටස තමයි අපි M කියලා ගන්නෙ. right. එතකොට C ඉඳලා මෙන්න AB පාදය. එතකොට AB පාදයට අඳින ලද ලම්බකය C ඉඳලා ඇන්දොත් මේක තමයි ලම්බකය විදිහට එන්නේ නේද? ආය වෙන තැනකින් එන්නේ නැහැ ලම්බකය. මේ පැත්තෙන් අපිට අඳින්න හැකියාවක් නැහැ. මේ පැත්තෙන් ඇන්දොත් ලම්බක වෙන්නේ. එහෙනම් M තියෙන්නේ කොතනද? මේ A කියන ලක්ෂයේ උඩම තමයි නේද? එහෙනම් මෙතනම තමයි M තියෙන්නේ. එතකොට මම මේ ඉරි තුනකින් දාලා තියෙනවා. එතකොට ඒ කියන්නේ සර්ව සමයි කියන එක. සර්ව සමයි කියන්නේ මේ එකම ලක්ෂය කියන එක.
මේ දෙකම එකක් කියන එක තමයි සරල සමය කියන එකෙන් අදහස. එහෙනම් A කියන ලක්ෂ්‍ය උඩම තමයි M තියෙන්නේ. right. දැන් එහෙනම් අපිට CM ආකාර දෙකකින් ලියා ගන්න ඕන. එකක් A sin B වෙන විදිහට අනිත් එක B sin A වෙන විදිහට ලියන්න ඕන. එතකොට මේ ත්‍රිකෝණයටත් ඒක අපිට මේ සාධනය කරගන්න පුළුවන්. right. එහෙනම් අපි මෙතන ඒක බලමු. එහෙනම් මට පුළුවන් මේ ත්‍රිකෝණයට අදාළව CM ගන්න. මෙතන ත්‍රිකෝණයක් තියෙනවා BCA ත්‍රිකෝණය නේද? නැත්නම් BCM ත්‍රිකෝණය. right. අපි එතනින් ගමු. BC නැත්නම් ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයෙන් අපි CM ලියුවොත් එහෙම ABC ත්‍රිකෝණයේ CM කියන්නේ AC පාදය. එතකොට මේ AC පාදේ නැත්නම් මේ CM පාදය කියන එක නා ඍජුකෝණී ත්‍රිකෝණයක තියෙන්නේ. එහෙනම් අපිට ආ ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්න නිර්මාණයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපිට එනවා A මේ ත්‍රිකෝණයට අදාළව කර්ණය වෙන්නේ A B ට සම්මුඛ පාදේ නේ. එතකොට B ට සම්මුඛ නම් එන්නේ මොකද්ද? කර්ණයේ වාරයක් sin B කියලා නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කර්ණය වෙන්නේ A වාරයක් sin B විදිහට අපිට මේක ලියන්න පුළුවන්. A වාරයක් sin B. right. එතකොට මේක හරි. CM සමානයි A sin B කියන එක හරි. right. තව එකක් මට ඕන. B sin A කියලා. CM සමානයි B සම්බන්ධ වෙන්නේ මෙතන. එතකොට CM සමානයි B sin A කියලා නෙවෙයි. CM නිකම්ම B ට සමානයි නේද? එහෙමනම් මම තව විදිහකට ගත්තොත් මට එනවා CM කියන එක නා නිකම්ම බැලුවොත් එහෙම CM සමානයි B ට. එතකොට මට B තිබුණා වැඩක් නැහැ. B sin A ඕන. මේක සාධනය කරගෙන යන්න. right. එතකොට මේ අවස්ථාවේදී ගත්තොත් sin A නේ ඕන මට. B sin A. A කියන්නේ මොකද්ද? A අංශක 90යි. එතකොට sin 90 කියන්නේ එකයි නේ. එතකොට B තමයි එන්නේ ඇත්තටම. B sin A එකකින් එන්නේ B. ඒ වුණාට අපි ඒක දැන් මෙතන හදලා පෙන්නන්න ඕන. ඒ නිසා මම මේ විදිහට ගන්නවා. CM බලමුටම B කියලා වෙනවනේ අපිට. B වැඩි කිරීම එකයි කියලා දානවා. එතකොට අපිට B වාරයක් එකට දාන්න පුළුවන් නේද sin 90 කියලා. එකයි කියන්නේ sin 90යි. sin 90 එකයි. එතකොට මේ කොටසේ හැටියට 90 කියන කෙනා කෙලින්ම සමානයි A ට. එහෙනම් මෙතන අපිට එනවා මේකට අදාළව B sin 90ට මට කෙලින්ම A දාන්න පුළුවන්. එතකොට මෙන්න CM ට මට අවශ්‍යලා තිබුණේ මේ දෙන්නනේ. එහෙනම් එතෙන්දිත් මම CM සමානයි A sin B CM සමානයි B sin A කියලා සාධනය කරගත්තා. right. එහෙනම් මෙන්න අපි ත්‍රිකෝණ දෙකකට සාධනය කරා. ඒතකොට අපි තව එකකට සාධනය කරන්න ඕන මහා කෝණී ත්‍රිකෝණය නේද? right. ඒ ත්‍රිකෝණයත් ඇඳලා ගන්න බලන්න. ඒ මහා කෝණයක් වෙන අවස්ථාව ඇඳලා අරගෙන ඒකටත් පොඩි උත්සාහයක් දරන්න බලන්න. A විශාලයි 90යි. 90ට වඩා වැඩි අවස්ථාවක්. right. ඒකත් ඇඳලා ගන්න බලන්න. එතකොට අපිට අඳින්න පුළුවන් මේ විදිහට නේද? මේ මහා කෝණය ABC කියලා. හරි. එතකොට දැන් මේකේ මේ සාධනයකට යනකොට ඔයගොල්ලෝ අලුතෙන්ම සාධන ඉගෙන ගන්නවා නම් මේක සාමාන්‍ය මේකේ සාධනය කරගෙන ඉගෙනගෙන යනකොට සාමාන්‍ය වෙලාවක් වැය වෙනවා. හරි. එතකොට මේකෙදි ඔයගොල්ලන්ට එච්චර වෙලාවක් යන්නේ නැහැ. මොකද මම මේක එක දිගටම සාධනය කරගෙන යන නිසා. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතෙන්දි කරන්න ඕන මේ හැම කොටසක්ම දැන් මේක සාධන ඉවරනවා. එතකොට ඊළඟ එක මේකට කොතනද එන්නේ කියලා එම් ලකුණු කරලා තනියම මහා කෝණී ත්‍රිකෝණය ඇඳලා පොඩි උත්සාහයක් තනියම දාන්න. එහෙම කරොත් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. එතකොට මම ඒකට මෙතන අපේ වීඩියෝ එකේදී ලොකු කාලයක් ඒකට ඉඩ ඉතුරු කරොත් එහෙම වෙන්නේ ඔයගලන්ට අන්තිමට මේකේ සයිස් එක වැඩි වෙනවා, වෙලාව වැඩි වෙනවා, ඊට පස්සේ බලන්න යනකොට ඩේටා කැපෙනවා ගොඩක්. එතකොට මේ ඔක්කොම ප්‍රශ්න නිසා තමයි මම මේක එක දිගටම කරගෙන යන්නේ. right. එතකොට ඔයගොල්ලන් මේක නවත්ත ඒ අදාළ තැන්වලදී අදාළ කොටස් කරගෙන සාධනය කරගෙන හරියට මේ ටික කරගෙන යන්න ඕන. right. එතකොට මේවා ඔයගොල්ලෝ හදාගෙන යන්න ඕන කොටස් මෙහා. හරි. right. හරි. එහෙමනම් මෙතෙන්දිත් අපිට එනවා m කියන අගේ ලකුණු කරගන්න වෙනවා. m කියන ලක්ෂ්‍යය. එතකොට කොහොමද දෙන්නේ ඒක? m අපි ලකුණු කරේ කොහොමද? C ඉඳලා AB පාදයට අඳින්නලද ලම්බකය නේද? right. එතකොට මෙතන C ඉඳලා AB පාදයට ලම්බකයක් අඳින්න ඕනේ. එතකොට AB පාදයට C ඉඳලා මෙහෙට ඇන්දොත් ඒව එකක්වත් ලම්බක වෙන්නේ නැහැ නේද? එතකොට AB පාදයට ලම්බකයක් අඳින්න නම් මෙහෙන් අඳින්න වෙනවා. එතකොට AB පාදය අපිට තව ටිකක් දික් කරලා අඳින්න වෙනවා. right. අපි එහෙමනම් මේ විදිහට ඇඳලා අපි ලම්බකේ ඇඳගමු. right. එහෙමනම් අපිට එනවා AB පාදයේ මේ පැත්තට තව
ඇඳ ගන්න වෙනවා නේද? ඒ මේ විදිහට අඳින්න පුළුවන්. එතකොට C ඉඳලා AB පාදයට අඳින්න ලද ලම්බකේ අපිට මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. right. එතකොට මෙතන ලම්බකයි. එහෙමනම් මෙතන තමයි M එන්නේ. හරි. එහෙමනම් දැන් අපිට මේ CM කියන කෙනා ආකාර දෙකකට ලියා ගන්න ඕන. අපි දන්නවා ලියා ගන්න ඕන එකක් A sin B අනිත් එක B sin A. හරි. එහෙනම් අපි ලියලා බලමු. එතකොට මෙතන අපි අංකණය කරගත්තොත් මේක A කෝණය, මේක ඉන්නේ B කෝණය, A ට සම්මුඛ පාදයේ simple A, B ට සම්මුඛ පාදයේ මේ ABC ත්‍රිකෝණයේ B ට සම්මුඛ පාදයේ වෙන්නේ මේක නේද? මේක simple B විදිහට නම් කරගන්න පුළුවන්. right. දැන් එහෙනම් අපි මෙතනින් ගමු. එතකොට මෙතන CM සම්බන්ධ ඍජු කෝණී ත්‍රිකෝණ ඇත්තම දෙකක් තියෙනවා නේද? එකක් මෙන්න මේක මේ ත්‍රිකෝණය තියෙනවා. ඒකිනුත් අපිට CM ලියන්න පුළුවන්. තව එකක් තියෙනවා මේ ත්‍රිකෝණය නේද? එහෙනම් ওই දෙකෙන්ම අපිට CM ලියන්න පුළුවන්. right. එහෙනම් අපි යෙදෙන්නේ ලියලා ගමු. එතකොට මම ගන්නවා එකක් BCM ත්‍රිකෝණය. BCM ත්‍රිකෝණය. BCM ත්‍රිකෝණයෙන් අපි CM ලියලා ගත්තොත් එහෙම. CM අපිට එනවා BCM ත්‍රිකෝණයේ B ට සම්මුඛ පාදයේ CM. එතකොට මේක ඍජු කෝණී ත්‍රිකෝණය නිසා අපිට එකවරම ලියන්න පුළුවන්. කර්ණය අපි දන්නවා A. එතකොට A වාරයක් B ට සම්මුඛ නිසා B sin A වාරයක් sin B කියලා එන්නේ. එහෙනම් අපිට CM ලියන්න පුළුවන් A වාරයක් sin B. මෙන්න එහෙනම් A sin B කියන එක ආවා අපිට. තව අපිට ඕන B sin A නේ. එතකොට අපි තීරණය කරා තව CM සම්බන්ධ තවත් ත්‍රිකෝණ ත්‍රිකෝණයක් තියෙනවා මේක. එතකොට ඒක ගත්තොත් මේක සැලකුවොත් එතන B ඉන්නවා. එහෙනම් අපිට ඊළඟට කියන්න පුළුවන් මොකද්ද? ACM ත්‍රිකෝණය. ACM ත්‍රිකෝණයෙන් ගත්තොත් ACM ත්‍රිකෝණේ කර්ණය දන්නවා. එතකොට මේක මොන කාට සම්මුඛ පාදයේද? අපි දන්න කෝණයකින් ගත්තොත් මේ කෝණය නම් දන්නේ නැහැ. එතකොට ඒක ඇතුලෙන් අපිට cos කියලා තියාගන්න විදිහක් නැහැ. එතකොට මේ කෝණය අපි දන්නවා. මේ කෝණය ගත්තොත් අපි දන්නවා මේක එන්නේ මොකක් කියලාද? මේක A නම් මේ සරල රේඛාවක් නිසා 180යි. එහෙනම් මේ කෝණය අපිට එනවා මෙතන කෝණය phi ඍණ A කියලා නේ. phi ඍණ A අංශක 180 ඍණ A කියලා එන්නේ. එහෙනම් මේ phi ඍණ A කියන කෝණයට සම්මුඛ පාදය තමයි CM කියන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් B වාරයක් sin phi ඍණ A විදියට නේ. එහෙනම් අපි CM ලියනවා තවත් ආකාරයකින්. CM අපිට ලියන්න පුළුවන් CM සමානයි B වාරය sin phi ඍණ A. එතකොට අපිට ඒක එනවා තව විදිහකට මොකද්ද? B වාරයක් අපි දන්නවා වෘත්ත පාදත් එක්ක sin 180 x අක්ෂයෙන් කියලා තියෙන නිසා sin ගගේ වෙනසක් නැහැ sinමයි. sin A කියලා ලියන්න පුළුවන්. එතකොට phi ඍණ A කියන්නේ දෙවන වෘත්ත පාදයේදී sin කියලා ලකුණ දාන්න. එහෙනම් ඒක අපිට එනවා B sin A කියලා. එහෙමනම් අපි මොකද කරලා තියෙන්නේ එහෙනම්? අපිට ත්‍රිකෝණ වර්ග තුනක් තියෙනවා. මේ ත්‍රිකෝණ වර්ග තුනටම අපි CM කියන එකක් A sin B කියලා අනිත් එක B sin A කියලා අපි ත්‍රිකෝණ වර්ග තුනටම සාධනය කරලා තියෙන්නේ. right. දැන් එහෙනම් අපි මේ ත්‍රිකෝණ වර්ග තුනටම මෙයාගේ අරන් තියෙන නිසා අපි CM ගගේ ලියලා අවසාන උත්තරේ සාධනය කරලා ගමු. හරි. එහෙනම් මම මේක කරලා ගන්නම්. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මොකද්ද? අපිට මේකෙදි ලියන්න පුළුවන් සියලු ත්‍රිකෝණ සඳහා. සියලු ත්‍රිකෝණ සඳහා CM එක ආකාරයකට එනවා A sin B කියලා නේද? A sin B කියලා තියෙනවා. CM තවත් විදිහකට ලියුවොත් අපිට එනවා CM B sin A කියලා තියෙනවා. A sin B කියලා තියෙනවා. B sin A කියලා තියෙනවා. එතකොට අපිට මේ දෙකෙන් ලියන්න පුළුවන්. එම නිසා මොකද වෙන්නේ? A sin B සමානයි A sin B සමාන වෙනවා B sin A ට. මොකද මේ දෙකම අපි ලියලා තියෙන්නේ CM කියන අංකෙ. එහෙනම් අපිට sin සූත්‍රය අපිට අර එක කොටසක් සාධනය කරන්න පුළුවන්. අපිට sin මේ පැත්තට ගේන්න පුළුවන් නේ. එතකොට අපිට එනවා A බෙදීම sin සමානයි B බෙදීම sin B විදිහට ලියන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවලදී අපිට දීලා තියෙනවා මේක සාධනය කරන්න කියලා මේක මේ උඩයට මාරු කරලා ලියපු අවස්ථාව sin A බෙදීමේ සමානයි sin B බෙදීම simple B කියලා. එතකොට එහෙම වුණා නම් අපි කරන්නේ මේ simple A තමයි මෙහෙට අරන් යන්නේ. simple B තමයි මේ පැත්තට ගියන්නේ. හරි. එතකොට අපි හැම වෙලාවෙම මේ පාද ලියන්නේ simple ලකුණෙන් කෝණ ලියන්නේ capital වලින්. ඒක අනිවාර්යෙන් අපි කරන දෙයක්. හරි.
right එහෙනම් මෙන්න අපි එක අවස්ථාවක් සාධනය කරා. මේක මම අංක 1 කියලා ගන්නම්. අංක 1 right. එතකොට අපිට තව අඩු මොකද්ද මේකට? මේක සමානයි c බෙදීම sin c නේද? ඒක අඩුයි. right. ඒක අපි ගන්නෙ කොහොමද? අපිට ඔය විදිහට පුළුවන් ඒත් එක්ක c ඉන්න එක. මේක මේ පැත්තට හරවලා ඇඳගෙන ගියා නම් ඔය විදිහට සාධනය කරගෙන යන්න පුළුවන් නේද? bm කියලා රේඛාවක් ඇඳගෙන ඒකෙන් හදාගෙන යන්න පුළුවන්. එතකොට ඒකත් මේ ආකාරයටම ගන්නෙ. එතකොට අපිට ඒක ආයේ නැවත සාධනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ විදිහට කියන්න පුළුවන් එලෙසම ඔය සාධනය කරපු ආකාරයටම අපිට පුළුවන් වුණනම් a බෙදීම sin a සමානයි c බෙදීම sin c කියලා පෙන්නන්න. එලෙසම මේක අංක 2 කියලා ගමු. එතකොට එලෙසම කිව්වා මේගොල්ලෝ දන්නවා right මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. එතකොට අපි ඒක ආයෙ නැවත පෙන්වන්න යන්නේ නැහැ. එලෙසම මේක ගන්න පුළුවන් අපිට. right. එහෙනම් අපිට අංක 1 හා අංක 2 අපිට කියන්න පුළුවන්. මොකද්ද? 1 හා 2 මට කියන්න පුළුවන් 1 හා 2 a බෙදීම sin a සමානයි b බෙදීම sin b සමානයි c බෙදීම sin c. මෙන්න sin සූත්‍රයේ සාධනය. හරි. එතකොට දැන් මේක අපි විභාගයේදී විනාඩි 3ක් වගේ 3ක් 4ක් ඇතුළත කාලයකදී අපිට සාධනය කරලා ඉවර කරන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව අපිට ගානට ගිහලා කල්පනා කරලා කරගෙන යන දේවල් තියෙනවා. මේක අපි දන්න දෙයක්. ඒතකොට මේක දැන් මේ පළවෙනි පාර සාධනය කරන්නේ. ඊට පස්සේ ආපහු ඕගොල්ලෝ නැවත දෙතුන් පාරක් තනියම සාධනය කරගෙන යන්න. ඒතකොට ඕගොල්ලන්ගේ මේක ඔළුවට වැටෙනවා. ඒතකොට ඕගොල්ලන්ට මේක කරගෙන යන්න ලොකු දෙයක් නැහැ. පොඩි කාලයක් ඇතුළත අපිට මේක සාධනය කරගන්න පුළුවන්. හරි. ඒතකොට මේක ඉතාම වැදගත් කොටසක්. මේක අනිවාර්යයෙන්ම සාධනයේ මතක තිබිය යුතුමයි. right. හරි. එහෙනම් මෙන්න අපේ sin සූත්‍ර සාධනය. ඒතකොට මේක අපි එක ත්‍රිකෝණයකට සාධනය කළා හරියන්නේ නැහැ. මේ ආකාරයට සියලු ත්‍රිකෝණ සඳහාම සාධනය කරගෙන යන්න ඕන. හරි. right. එහෙනම් අපි බලමු sin සූත්‍රයෙන් මොකක්ද අපිට තියෙන වැදගත්කම. අපිට එන්නේ මොන විදිහේ ගැටලුද? කොහොමද අපි මේවා හදන්නේ කියන එක. එතකොට sin සූත්‍රය අපි ලියුවොත් එහෙම අපිට මේ විදිහට තියෙන්නේ නේද? එතකොට මම මේක මකන්න සාධනය අපි කරේ. right. එහෙනම් අපිට එනවා a බෙදීම sin a. a බෙදීම sin a සමානයි b බෙදීම sin b සමානයි c බෙදීම sin c කියලා තමයි අපි සාධනය කරේ. right. එතකොට මේ තියෙන අනුපාත ටිකක් නේද? එතකොට මේ අනුපාත ඇත්තට මොනවාද අනුපාත? දැන් a කියලා කිව්වොත් මොකද්ද මේ a කියන්නේ? a කියන්නේ පාදයක දිගක් නේද? ඒක අපිට මීටර වලින් සෙන්ටිමීටර වලින් හරි මොනවා හරි ඒකකින් අපිට දිගක් දෙන්න පුළුවන්. sin a කියන්නේ මොකද්ද? sin a කියන්නේ කෝණයක්ද? නෑ කෝණයක් නෙවෙයි. a කියන්නේ කෝණයක්. sin a කියන්නේ කෝණයක් නෙවෙයි. නේද? sin a කියන්නේ කෝණයක් නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම sin 30. sin 30 කියලා ගත්තොත් මේ කෝණයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ කෝණයක් නෙවෙයි මේක කෝණයක්. sin 30 කියන්නේ භාගයක්. ඉලක්කමක් අගයක් තියෙන්නේ. ඒතකොට මෙතන උඩත් එන්නේ අගයක් මෙතන යටත් එන්නේ අගයක්. නේද? ඒතකොට මේක සෙන්ටිමීටර 10 කියලා වෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ sin 30 භාගයක්. ඒතකොට මේ දෙක බෙදිලාම වෙන්නේ නියත ඉලක්කමක්. නේද? එතකොට මෙතනත් එන්නේ ඒ වගේ ඉලක්කමක්. මෙතනත් ඉලක්කමක් අගයක් ටිකක් එන්නේ. එතකොට ඒ තාත්වික සංඛ්‍යා කීපයක් එන්නේ. එතකොට මේ සංඛ්‍යා සියල්ලම සමානයි කියන එක තමයි මෙතෙන්දි කියලා තියෙන්නේ. right. එතකොට මේ වගේ ගැටලු අපිට හදන්න එනකොට මේ වගේ ගැටලු sin සූත්‍රය භාවිතා කරලා හදන්න එනකොට අපිට ගානක එක පැත්තක තියෙන්න පුළුවන් සිම්පල් ලගයක්. සිම්පල් ලකුණු. මේ ABC තියෙනවා. තව පැත්තක කෝණ විදියට කැපිටල් ලකුණු වලින් තියෙනවා. එතකොට අපි දන්නවා අපිට සිම්පල් පැත්තෙන් පටන් ගත්තා නම් අපිට මේ ABC ට ආදේශ කරගෙන ගියා නම් අපිට ටග් ගාලා ඒවා ඔක්කොම කෝණ බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වගේම කෝණ විදියට තියෙන එකක් sin a කියන එක සිම්පල් a වලට ටග් ගාලා පරිවර්තනය කරගැනීමේ හැකියාවක් තියෙනවා මේකේ. එතකොට මේකෙදි අපි කවදාවත් a සමානයි කියලා මෙන්න මේ දෙකකින් සුළු කරලා ගන්න නැහැ. මෙතන තියෙන අනුපාතයක්. ඒ අනුපාතය අපි lambda නැත්නම් k මේ වගේ නියතයකින් අපි ගන්නවා. lambda k වගේ නියතයක් ආකාරයෙන් තමයි සලකන්නේ. එතකොට මට ඕනම අවස්ථාවක a කියන කෙනාට ලියන්න පුළුවන්. a සමානයි මොකක්ද දෙන්නේ? a අපිට ලියන්න පුළුවන්. දැන් a බෙදීම sin a සමානයි lambda කියන එක මේ ලියලා තින්නේ. එහෙනම් මට a ලියන්න පුළුවන් lambda වාරයක් sin a. b ලියන්න පුළුවන් ඕනම අවස්ථාවක මේක සමානයි lambda කියලා තියෙන්නේ. එතකොට මේ sin b ගෙන් හරස් ගුණ වෙනවා. එතකොට b සමානයි lambda වාරයක් sin b.
ඒ වගේම c ලියන්න පුළුවන් ලැම්ඩා වාරයක් sin c කියලා. ඒතකොට මෙන්න මෙතනින් ආදේශ කරලා අපි හදන එක තමයි අපි sin සූත්‍රය භාවිත කරනවා කියන්නේ. ඉතින් මෙන්න මේ ටික විතරයි sin සූත්‍රය කියන එකේ තියෙන්නේ. එතකොට ඒක භාවිතා කරලා ඒ ආදේශය දැම්මම පස්සේ එතකොට අපි මේවට එනවා sin a sin b sin c එනවා. එතකොට අපි මේ දක්වා ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතිය පළවෙනි කොටසෙන් ඉතුරු සියල්ලම හදාගෙන යන්න වෙන්නේ. හරි. right. එහෙනම් අපි මේක දැන් උදාහරණයක් ගමු. උදාහරණයක් ගමු. right. ගන්න එහෙනම් ටියුට් එකේ පළවෙනි ගානේ අපි ගමු පළවෙනි ගානේ A කොටස ගන්න බලන්න. ඒක ලේසි ගානක්. පළවෙනි එකේ A අපි ඒක හදලා එමු. එකේ A. right. පළවෙනි ගානේ A කොටස. හරි. ඕගොල්ලෝ උත්සාහ කරලා බලලා ඊට පස්සේ මේ ටික බලන්න. right. මම මේවිත් එක්කම හදාගෙන යනවා. එතකොට අපිට පළවෙනි ගාන A කොටස දීලා තියෙන්නේ උඩ කියලා තියෙනවා ABC ත්‍රිකෝණයක් සඳහා පහත් දැය sin සාධනය කරන්න. එතකොට ඕනම ABC ත්‍රිකෝණයකට sin සූත්‍රය අපිට යොදා ගන්න පුළුවන්. එතකොට අපිට කෙලින්ම sin සූත්‍රයෙන් ආදේශ කරන්න පුළුවන්. විභාග ගානකදී නම් බොහෝ වෙලාවට sin සූත්‍රය භාවිත කරන්න වෙනකොට අපිට කියනවා sin සූත්‍රය ලියා දක්වන්න. එතකොට අපි මේක ලියලා දක්වන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා sin සූත්‍රය ප්‍රකාශ කර සාධනය කරන්න. ඊට පස්සේ ගාන දීලා තියෙනවා. එතකොට බොහෝ වෙලාවට sin සූත්‍රයෙන් තමයි ගාන කියලා දෙන්නේ. හරි right. එතකොට A කොටසේ තියෙන ගාන අපිට දීලා තිනවා A simple A සමානයි B වාරයක් cos C ධන C වාරයක් cos B. හරි. එතකොට අපිට මේක හදාගෙන යන්න තියෙන්නේ මේක බව පෙන්වන්න තියෙන්නේ. එතකොට අපිට වම් පැත්තෙන් පටන් ගන්න දකුණු පැත්තට වම් පැත්තට ඔය ඕන පැත්තකට යන්න පුළුවන්. එතකොට අපිට මේ ගාන දිහා බලපු ගමන් තේරෙනවා අපිට වම් පැත්තේ තියෙන එක පදයයි simple a විතරයි. එහෙනම් අපිට මේක දකුණු පැත්තෙන් පටන් ගන්න එක තමයි ලේසි නේද? right. එහෙනම් අපි දකුණු පැත්තෙන් පටන් ගමු. RHS එකෙන් අපි පටන් ගන්නවා. RHS එකෙන් පටන් ගත්තොත් එහෙනම් අපිට ලියන්න පුළුවන් B cos C C cos B කියලා තියෙන්නේ. ඒතකොට sin සූත්‍රයෙන් අපිට පුළුවන් B වෙනුවට ආදේශයක් දාන්න. ඒතකොට B ට ආදේශයක් දැම්මොත් B කියලා එන්නේ මොකද්ද? B සමානයි මේ sin B කින් හරස් ගුණ වෙනවා. එතකොට මේ පැත්තේ අපි මේක ලැම්ඩා කියලා ගන්නවා. ඒක අනිවාර්යෙන් ලියලා පෙන්නන්න ඕන. right. එතකොට අපිට එනවා B සමානයි ලැම්ඩා වාරයක් sin B. එහෙනම් අපිට එනවා B කියන්නේ ලැම්ඩා වාරයක් sin B. එතකොට මට B වෙනුවට ආදේශ ගන්න පුළුවන් ලැම්ඩා sin B. cos C ගෙන් ගුණ වෙනවා නේද? වාරයක් cos C. දන්න. C වෙනුවට මට ආදේශ ගන්න පුළුවන් C කියන්නේ හරස් ගුණ වුණොත් ලැම්ඩා sin C. lambda sin C වාරයක් cos B තියෙන්නේ නේ. හරි. එහෙමනම් අපිට මෙතනින් මොකද ගන්න පුළුවන්? මේ දෙකෙන්ම lambda පිටට ගන්න පුළුවන් නේ. lambda පිටට ගත්තොත් අපිට ඉතුරු වෙනවා sin B cos C ධන sin C cos B. මොකක්ද ඒ ආවේ? sin B cos C sin C cos B. නේ නැත්නම් ඒක අපිට තව විදිහකට කියන්න sin B cos C cos B sin C. අන්න එහෙම කිව්වොත් නම් ටක් ගන්න මතක් වෙනවා. මේ තියෙන්නේ මොකද්ද? sin alpha ධන beta ආකාරයේ සූත්‍රය නේද? එතකොට අපිට මේක ලියන්න පුළුවන් මොකක්ද කියලාද? lambda වාරයක් sin alpha ධන beta. මෙතන alpha beta වල තියෙන්නේ BC නේද? B ධන C කියලා අපි මේක ගන්න පුළුවන්. right. එතකොට අපි මේ උත්තරයට යන්න ඕන. දැන් මෙතන ඒකක් නැහැ. නේ? එතකොට අපිට පුළුවන් B ධන C වෙනකොට. දැන් මේක ත්‍රිකෝණයක්. ගාන දීලා තියෙනවානේ. ඕන මේ ABC ත්‍රිකෝණයක් සඳහා කියලා. එතකොට ABC ත්‍රිකෝණයක් නිසා නම් sin සූත්‍රය දාගත්තේ. ඒ වගේම ඔයගොල්ලන්ට මතකයි ABC ත්‍රිකෝණයකට අපිට තව සම්බන්ධයක් තිබුණා. මොකද්ද? A ධන B ධන C සමානයි phi කියන දේ තිබුණා නේද? එහෙමනම් අපිට මෙතන B ධන C වෙනකොට යොදා ගන්න පුළුවන්. B ධන C කියන්නේ phi ඍණ A නේ. right. එහෙමනම් අපිට එනවා මෙතනින් lambda වාරයක් B ධන C කියන්නේ sin phi ඍණ A. අපි දන්නවා වෘත්තපාදයන් විසුරු කරොත් එහෙම sin phi ඍණ A කියන්නේ sin A. එහෙමනම් අපිට එනවා lambda වාරයක් sin A. lambda sin A කියන්නේ මොකද්ද?
lambda sin a කින් හරස් ගුණනොත් ඒක සමානයි කාටද? simple a ට. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් සමානයි a. අපිට එනවා LHS එක. හරි. එතකොට මේක තමයි සයින් සූත්‍රය භාවිතයෙන් ගැටලු විසඳීම කියන්නේ. එතකොට සයින් සූත්‍රය භාවිතයෙන් ගැටලු විසඳීම කියන්නේ අපි සයින් සූත්‍රයෙන් ආදේශ කරපු ගමන් අපේ සුළු කිරීම සියල්ලම අපි වැටෙනවා අර කලින් කතා කරපු ත්‍රිකෝණමිතිය එක කොටසට. අර a ධන b ධන c සමානයි 5 කියන දීම දක්වා අපි කතා කරන්නේ නේද? ඒ කොටසට ගාන වැටෙනවා. එතකොට අපි ආපහු නැවත සුළු කරන්නේ ඒ අදාළ කොටස් වලින්ම සුළු කරගෙන යනවා. cd සූත්‍ර දාන්න වෙන්න පුළුවන්. a ධන b ධන c සමානයි 5 කියන දීම දාගෙන යන්න වෙන්න පුළුවන්. ඒ ඕනම ආකාරයකින් අපිට ගාන ගන්න පුළුවන්. හරි. right. අපි එහෙනම් තව ගානකට යමු මෙතන. හරි. ඊළඟට ගන්න අපි ගමුකෝ හතරවෙනි ගාන. හතරවෙනි ගාන. එතන හතරවෙනි ගානේ මුල කියලා තියෙනවා ඕනෑම ABC ත්‍රිකෝණයක් සඳහා සයින් සූත්‍රය බව පෙන්වන්න. right. අපි එකපාර බව පෙන්නලා තියෙන නිසා මම ආයෙකට යන්නේ නැහැ. right. එතකොට අපි ඒක ලියලා ඒක සමානයි ලැම්ඩා කියලා අරගෙන හදාගෙන යන්න ගමු. ගන්න බලන්න. බව පෙන්නන්න තියෙන්නේ. හරි. එහෙනම් අපිට කොතෙන්ද පටන් ගන්න පුළුවන්? අපිට මේක වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් පටන් ගන්න පුළුවන් නේ. හරි. ඔයගොල්ලෝ මුලින්ම උත්සාහය දරලා ඉන්න ඕන. හරි. එතකොට මේක අපිට වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. මේක මොන පැත්තෙන් පටන් ගත්තොත්ද හොඳ? දැන් මේක කෝණේ ඇතුලේ තමයි තියෙන්නේ a ඍණ b බෙදීම දෙක. කෝණයක් ඇතුළ සුළු කර ගැනීම අපි දන්නවා තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. නේද? ඒතකොට අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ මොකද්ද? a b c කියන සිම්පල් පද වලට අපිට කෙලින්ම පුළුවන් කැපිටල් a කැපිටල් b කැපිටල් c කියන කෝණ වලින් ආදේශ කරගන්න. එතකොට අපිට එතන කෝණ සුළු කිරීම සූත්‍ර භාවිතයෙන් කරන්න පුළුවන් නේ. එතකොට අපිට සිම්පල් පද ටික එකපාරෙන් ඉවත් කරගන්න පුළුවන් මේකෙන් ආදේශ කරා. එහෙනම් අපිට ලේසියෙන් පැත්ත මොකද්ද? වම් පැත්තෙන් ගන්න එක. හරි. එහෙනම් අපි ගමු. එතකොට මට මේක පටන් ගන්න පුළුවන් LHS එකෙන්. LHS එකෙන් ගත්තොත් අපිට එන්නේ මොකද්ද? A කියන්නේ sin එකකින් හරස් ගුණන ලැම්ඩා වාරයක් sin A. ඍණ B කියන්නේ ලැම්ඩා sin B. බෙදී C කියන්නේ ලැම්ඩා sin C. right. එතකොට දැන් මෙන්න මේ සියල්ලම කෝණ වලට ආවා. දැන් අපිට මේක සුළු කරගෙන යන්න පුළුවන්. එතකොට උඩ තියෙන පදවල තියෙන AB. එහෙනම් මේක සුළු කරා නම් අපිට AB ගන්න පුළුවන්. මේ යට එකේ තියෙන C එකක්. එහෙනම් යටත් දැන්න C තියෙනවා නේද? එහෙනම් අපිට විචාර ගැටලුවක් වෙන්නේ නැති වෙලෙසින් කරගෙන යන්න පුළුවන්. එතකොට ලැම්ඩා නෑ. ලැම්ඩා උඩටයි යටටයි දෙකටම පොදුවේ තියෙනවා. එහෙනම් ලැම්ඩා කැපිලා යනවා. නැත්නම් අපිට ලැම්ඩා පිටරකින් කපලා දාන්න පුළුවන්. නැත්නම් ලැම්ඩා උඩින් පොදුවේ ලැම්ඩා එකක් ගත්තොත් යට පොදුවේ ලැම්ඩා එකක් තියෙනවා. ඒකට කැපිලා යනවා. එතකොට අපිට ගාණ ඉතුරු වෙන්නේ මොනවද? sin A ඍණ sin B බෙදීම sin C. හරි. දැන් ඉතින් මෙතනින් එහා සුළු කිරීම කියන්නේ අපි sin සූත්‍ර කොටසක් නෙවෙයි. මේක අපි කලින් සුළු කිරීම. එතකොට අපිට ගාණ තියෙනවා sin A ඍණ B බෙදීම දෙක. එහෙනම් A ඍණ B බෙදීම දෙක හැදෙන්න අපිට මොනවා කරුද? sin ඍණ sin තියෙන්නේ. අපිට මේකට CD සූත්‍ර දාන්න පුළුවන් නේ. එහෙනම් අපි CD සූත්‍ර දානවා. CD දැම්මොත් අපිට එනවා sin ඍණ sin. පළවෙනි පදේ ඉන්නේ 2යි cos. cos මේ දෙන්නගේ එකතුව a ධන b බෙදීම 2. ඊළඟ එකේ ඉන්නේ sin නේ. එහෙනම් ඊළඟ පදේ අපිට එනවා sin. sin a ඍණ b බෙදීම 2. බෙදීම sin c.
එතකොට මම මේක sin c කියලා ලිව්වට අපි දන්නවා දැන් මෙතන තියෙන්නේ cos c බෙදීම දෙක. එහෙනම් මේක අර්ධ කොණ කරොත් තමයි එන්නේ නේ. එතකොට අර්ධ කොණ කරොත් අපිට sin c අර්ධ කොණ කරොත් එන්නේ මොකද්ද? 2යි sin c බෙදීම දෙක cos c බෙදීම දෙක. එතකොට මෙතන cos c බෙදීම දෙක විතරයි ඉතුරු. එහෙනම් දෙකේ යටියත් sin c බෙදීම දෙකක් කැපිලා. නේද? එතකොට මේ පදේ උත්තරේ තියෙනවා. එතකොට ආයේ මේකට අපි මොනවත්ම කරන්න යන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක ඉවත් වෙලා දෙකකුත් තියෙනවා. එතකොට මෙතන දෙක එතන එන දෙකේ යටියට කැපේ. එතකොට මේකෙන් හැදෙන්න ඕන මොකක්ද අපිට? මෙතන 2යි sin c බෙදීම දෙක cos c බෙදීම දෙක එන්නේ sin c බෙදීම දෙක තමයි ඉවත් කරන්න ඕනේ. එහෙනම් මෙතනින් එන්න ඕන sin c බෙදීම දෙක. නේද? එහෙනම් අපිට a ධන b ට අපි දන්නවා දාන්න පුළුවන් a ධන b ධන c සමානයි 5 කියන යෙදීමේ. අපි එහෙනම් ආදේශ කළ ගමු. එතකොට අපිට එනවා LHS එක සමානයි වම් පැත්ත LHS සමානයි 2යි cos a ධන b වෙනකොට අපිට කියනවා 5 ඍණ c කියලා නේ 5 ඍණ c. එතකොට මේක බෙදීම දෙකක් තියෙනවා. එහෙමනම් මේ බෙදීම දෙක මේ දෙන්නටම පොදුයි. මට වෙන වෙනම දාගන්න පුළුවන්. මෙයාටත් බෙදීම දෙක පොදුයි මෙයාටත් දෙකක් පොදුයි. එතකොට මෙහෙම දාන්න හේතුව තමයි අපිට සූත්‍ර තියෙන්නේ cos 90 ඍණ කියලා. 5 ඍණ c බෙදීම දෙක කියලා සූත්‍රයක් නැහැ. ඒ නිසා තමයි අපි ඒක පේන විදිහට දැම්මේ. රයිට්. මෙතන ඊළඟ කොටස අපි තීරණය කරා මේකට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒක උත්තරේ කොටසක්. එහෙනම් අපිට ඒක ඒ විදිහටම ලියා ගන්න පුළුවන්. sin a ඍණ b බෙදීම දෙකයි. බෙදීම අපි තාමත් යට කොටස අර්ධ කෝණ කරන්නේ නැහැ. මොකද හේතුව අපිට තාම උඩ කැපෙන විදිහට හැදුන්නේ නැති නිසා. එහෙමනම් යට තියෙන්නේ sin c ම තමයි. රයිට්. එහෙමනම් අපිට මෙතන එනවා උඩ සුළු කළොත් එහෙම 2යි cos 90 ඍණ. cos 90 ඍණ y අක්ෂයෙන් කියලා තියෙන්නේ y අක්ෂයෙන් කියවනම් මේක sin වෙනවා නේ. sin c බෙදීම දෙකයි. ලකුණ බලන්න ඕන ධනද ඍණද කියලා 90 ඍණ කියන්නේ පළවෙනි වෘත්තපාද. එහෙනම් එන ඕන මගයක් ධන. එහෙනම් 2යි sin c බෙදීම දෙක. වාරයක් sin a ඍණ b බෙදීම දෙක. බෙදීම මේක දැන් අපිට අර්ධ කොණ කරන්න පුළුවන්. මොකද උඩේකට කැපෙන විදිහ නේද? එහෙනම් sin c අර්ධ කොණ කරොත් අපිට එනවා 2යි sin කෝණයෙන් භාගය. c තිබුණේ c ගෙන් භාගය. c බෙදීම 2යි cos c බෙදීම 2යි. එහෙනම් දෙකට දෙකක් කැපිලා යනවා. sin c බෙදීම දෙකට sin c බෙදීම දෙකක් කැපෙනවා. එහෙනම් අපිට උත්තරේ එනවා නේ. එහෙනම් අපිට මේ කියනවා sin a ඍණ b බෙදීම දෙක බෙදීම cos c බෙදීම දෙක. right. එතකොට මේ අපි හදලා ගත්තේ හතරවෙනි ගානේ a කොටස. හරි. එහෙනම් අපි ඊළඟට හදන්න ඕන හතරවෙනි ගානේ b. අපි ඉක්මනට a කොටසත් හදලා ගමු. හතරේ b. ඒකත් හදලා දෙන්න බලන්න. දැන් හතරවෙනි ගානේ b කියලා ගත්තාම දැන් මම ගාන ලිව්වා ගාන හදාගෙන යනවා. ඔයගොල්ලෝ කරන්න ඕන මොකද්ද? හතරවෙනි ගානේ b right. නවත්තලා වීඩියෝ එක ඔයගොල්ලෝ තනියම උත්සාහ කරලා බලන්න ඕනේ. එකපාරක් දෙපාරක් උත්සාහ කරලා බලලා ඊට පස්සේ තමයි ආයෙ මේක බලන්න ඕන. හරිද හැදුවකද වැරදිද මොකද්ද කෙටි ක්‍රම අනුගමනය කරලා තියනවද? කින් දේවල් ටික ඊට පස්සේ තමයි බලන්න ඕන. හරි. right. හතරවෙනි ගානේ b. මේ ලියන එක නම් ලියාගෙන යන්න එපා. එහෙම කරොත් එහෙම ඔයගලන්ට එතන ලොකු අවාසියක් වෙන්නේ. අපි පන්තියේදී කරද්දී එහෙම නෙවෙයි කරේ නේද? පන්තියේදී අපි එක ගානක් ගත්තා ඊපස්සේ එක ගානක් විවිධ ආකාර වලින් හදලා බලුවා. නේද? ඒතකොට ඒ දේ දැන් මෙතෙන්දී කරන්න බෑ. මෙතෙන්දී ඕගොල්ලන්ට මේ මට කාලේ දීලා හදනවා කියන එක මෙතෙන්දී ප්‍රායෝගික වෙන්නේ නැති නිසා මම ඒක දිගටම කරගෙන යන්නේ. ඒතකොට ඕගොල්ලෝ ඒක හැකියතාක් අර විදිහට ගාන හදලා පස්සේ මේක බලන විදිහට පුරු වෙන්න. right. හරි. එහෙනම් හතරවෙනි ගානේ b කොටස. හතරවෙනි ගානේ b මොකක්ද තියෙන්නේ? b වර්ගය ඍණ c වර්ගය බෙදීම a වර්ගය සමානයි sin b ඍණ c බෙදීම sin b ධන c. right. දැන් ඔයගොල්ලෝ දන්නවා මේක බලපුවා right. අපි ගාන මොන පැත්තෙන් ගියොත්ද ලේසි කියන එක තීරණය ගන්න ඕගොල්ලන්ට තේරෙනවා. right. එහෙනම් අපි ගම් ගාන හදාගන්න. එතකොට ගාන මොන පැත්තෙන් ගන්න එකද ලේසි? මේ ගාන මොන පැත්තෙන් එනද?
ඔව්. එතකොට අපිට මේ පැත්ත ගත්තොත් කෝණ ඇතුළත් සුළු වෙලා තියෙනවා. එතකොට මෙහෙන් ගත්තොත් අපි අමාරු වෙනවා. එතකොට අපිට ඊට වඩා ලේසි තමයි සිම්පල් පද වලට ආදේශ කරගෙන යන්නේ හුඟක්ම ලේසි වැඩ. එහෙනම් ඒ තැන් වලට ආදේශ කරගෙන යන්න ගන්න එක තමයි අපිට ලේසිම වැඩේ. හරි. එහෙනම් අපි හදාගෙන යන්න ගමු. එතකොට මම මේකේ වම් පැත්තෙන් ගන්නම්. LHS එකේ. සමානයි. B. එතකොට B වෙනුවට මම දාන්න පුළුවන් B කියන්නේ lambda sin B. එතකොට B ගේ වර්ගයක් තියෙනවා නේ. එතකොට lambda sin B ගේ වර්ගය. එතකොට lambda වර්ගය sin වර්ගයේ B කියලා අපිට එකවරම දාන්න පුළුවන්. lambda වර්ගයේ sin වර්ගයේ B වර්ග වුණා. C කියන්නේ lambda sin C නේද? එතකොට ඒක අපි කියන්න පුළුවන් ඍණ C lambda වර්ගය C වර්ගයක් තියෙනවානේ. sin වර්ගය C බෙදීම A වර්ගය. A කියන්නේ lambda sin නේ වර්ගයේ තියෙන නිසා lambda වර්ගය sin වර්ගය A කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට lambda ගෙන් අවශ්‍යතාවයක් නැහැ. lambda නිකම්ම කැපිලා යනවා. උඩ lambda වර්ගයක් පොදුවේ ගත්තොත් යට තියෙන lambda වර්ගයට කැපෙනවා. නැත්නම් මේ යට තියෙන lambdaට මේකත් දෙකම කැපෙනවා. මොකද මේ lambda වර්ගය මේ දෙකටම පොදුවේ තියෙන නිසා. එහෙමනම් අපිට මෙතනින් එනවා sin වර්ගය B ඍණ sin වර්ගය C බෙදීම sin වර්ගය A කියලා එනවා. හරි. දැන් ඉතින් කල්පනා කරලා බලන්න ඕන. මොකද කරන්නේ කියලා. නේද? ඒතකොට මෙතන තියෙන්නේ B ඍණ C කියලා එකක් නේ. කොහොමද දෙන්නේ? ඔව් මෙතන අපිට ඍණ තියෙනවා නේ. ඍණ තියෙනවා නම් අපිට මේක ලියන්න පුළුවන් වර්ග දෙක අන්තරයෙන්. එතකොට අපිට එනවා එකක් sin B ඍණ sin C අනිත් එක sin B ධන sin C කියලා. නේ? එතකොට අපිට එතකොට වර්ග පද නැහැ. එහෙමනම් අපිට ඊළඟට ඒවට CD සූත්‍ර දාන්න පුළුවන්. right. එහෙනම් අපි ලියගෙන යමු. යටපදයට අපි තාම කරන්න මොකක්වත් අදහසක් පේන්නේ නැහැ නේද? අපි එහෙමම තියමු. මොකද යටට ඒ අවශ්‍ය නැහැ. ඒට අපිට ඕන නම් එකවරම පුළුවන් A ධන B ධන C සමානයි 5 කියන දේදීනේ ඒටක් ගාලා අයින් කරන්න. ඒතකොට ඒට ආදේශ වෙනවා B සහ C කියන නේද? හරි. එහෙමනම් අපිට උඩ කොටස දාන්න වර්ග දෙක අන්තරය. sin B ඍණ sin C වාරය sin B ධන sin C. right. යටත් A අවශ්‍ය නැති නිසා ඕන අපිට A මෙතනින් අයින් කරගන්න පුළුවන්. ඒතර අපිට A කියන්නේ මොකද්ද? A ධන B ධන C සමානයි 5. එහෙනම් A කියන්නේ 5 ඍණ B ධන C නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් sin A වෙනුවට ලියන්න පුළුවන් 5 ඍණ B ධන C කියලා. ඒතර මේකේ වර්ගයක් තියෙන්නේ. ඒතර මෙතන වර්ගය. හරි. දැන් එහෙම අපිට පුළුවන් අපි තීරණය කරේ මුලින්ම මේකට එහෙනම් වර්ග දෙක අන්තරය ලියුවොත් අපිට මේකට CD දාන්න පුළුවන් නේ. එහෙනම් අපි දාලා බලමු CD. එහෙනම් අපිට LHS වම් පැත්ත සමානයි. මොනවද එන්නේ CD දාමු. දාගෙන යමු බලන්න. sin ඍණ sin. එතකොට sin ඍණ sin අපිට ඉන්නේ පළවෙනි පදේ cos දෙවෙනි එක sin නේ. එතකොට අපිට නම් දෙකයි. cos B ධන C බෙදීම දෙකයි. ඊළඟ එක sin B ඍණ C බෙදීම දෙකයි. ඊළඟ එක sin ධන sin. එතකොට අපි දන්නවා sin ධන sin වල පළවෙනි පදේ sin දෙවෙනි එක cos. එහෙනම් අපිට මේ කියනවා වාරයක් දෙකයි. පළවෙනි පදේ sin B ධන C බෙදීම දෙකයි. ඊළඟ පදේ අපිට එනවා cos B ඍණ C බෙදීම දෙකයි. බෙදීම අපිට යටපදේ ලියා ගන්න පුළුවන් sin 5 ඍණ θ කියන්නේ sin θ නේ. මොකද මේක x අක්ෂයෙන් කියලා තියෙන නිසා sin වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේක දෙවන උත්පාදේ නිසා ලකුණු වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට මේක අපිට ලියන්න පුළුවන් කෙලින්ම sin B ධන C. ඒතකොට ඒකේ වර්ගයක් තියෙනවා. ඒ නිසා අපිට කියනවා sin වර්ගය B ධන C. උත්තරේට අපි ලං වෙලාද කොහෙන් හරි ටිකක් හරි. ඔව් උත්තරේ ටිකක් ලං වෙලා කියලා කියන්න පුළුවන්. යට sin B ධන C එකක් වුණා අපි ළඟ දැන්න තියෙනවා sin වර්ගයේ B ධන C එකක් නේ. එතකොට එක sin B ධන C එකක් ඉවත් වෙන්න ඕන. එතකොට ඒ ඉවත් වෙන්නේ කොහෙන්ද? අනිවාර්යෙන් උඩ sin B ධන C එකක් හැදෙන්න ඕනේ. ඒක කැපෙන්නේ නේ. එතකොට උඩට ඕන sin B ධන C එකක්. මොකද හේතුව මේ යට තියෙන sin වර්ගයේ B ධන C එකෙන් එකක් අයින් වෙන්න ඕනේ. ඒක කැපෙන්න උඩ sin B ධන C එකක් තියෙන්න ඕන.
ඒ වගේම උඩ උත්තරේ එන්න නම් මොකක්ද ආයේ කියන්න ඕන. උඩ උත්තරේ ගන්න නම් උඩ එන්න ඕන sin b ඍණ c එක්කුත් ඕනේ. එතකොට උඩට ඕන අපිට මොකද්ද? sin b ධන c එක්කුත් ඕන. මොකද යට එක පදයක් කැපෙන්න තව උඩ උත්තරේ ගන්න උඩ sin b ඍණ c එක්කුත් තියෙන්න ඕන. එහෙනම් උඩ ওই පද දෙක හැදෙන්න ඕන. හරි අපි බලමු මේ දෙක එනවාද කියලා. බලන්න හොඳට බලන්න. හොඳ සැලකිල්ලෙන් බලන්න. එතකොට තේරෙයි මේක උත්තරේ අපිට ගන්න පුළුවන්ද එනවද නැද්ද කියන එක. හරි. මම මේක ලියලම ගන්නම්. මේක ලියන්නේ නැතුව එකවරම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. ඔයගොල්ලන් හොඳට බැලුවොත් තේරෙයි. එතකොට බලන්න දැන් මෙතන අපිට ඕන sin b ධන c එකකුත් sin b ඍණ c එකකුත්. එතකොට මේ වගේ ඔක්කොගෙන් බෙදීම දෙක තියෙනවා නේ. එතකොට බෙදීම දෙක අයින් වෙන්න නම් මට බෙදීම දෙකක් ඉවත් වෙන්නේ කොහොමද? බෙදීම දෙකක් භාගයක් වැටෙන්නේ දෙකයි ඒ සූත්‍රය දැම්මොත් නේද? නැත්නම් අර්ධකෝණ සූත්‍රය දැම්මොත්. ඒතර ආයේ ඒක දෙගුණයක් වෙන්නේ අර්ධකෝණ සූත්‍රය ආපස්සට යදුවොත් නේද? එහෙමනම් මෙතන අර්ධකෝණ සූත්‍ර ආපස්සට යදීමක් තියෙනවා. එතකොට දැන් sin වල sin එන්න ඕන. sin දෙකම තියෙන sin වල ඉන්නේ sin b ඍණ c එක්කුත් sin b ධන c එකකුත් අවශ්‍යලා තියෙන්නේ. එතකොට sin ගේ අර්ධකෝණ සූත්‍රය මොකක්ද දෙන්නේ? 2යි sin කෝණයේ බෙදීම 2 cos කෝණයේ බෙදීම 2. එතකොට මෙතන මේ දේවල් තියෙනවා නේද? දැන් මෙතන ගත්තොත් මෙතන දෙකක් තියෙනවා. cos b ධන c බෙදීම දෙකකුත් තියෙනවා. sin b ධන c බෙදීම දෙකකුත් තියෙනවා මෙතන. එහෙනම් ඒ ටික ඔක්කොම එකක් විදිහට ගත්තොත් එතෙන් අපිට ඒ කෝණයේ දෙගුණයක් එනවා. ඒ කියන්නේ sin b ධන c එකක් එනවානේ. එතකොට ඉතුරු ටිකෙන් අපිට මේ සෙට් එක ගත්තොත් එහෙම sin b ඍණ c බෙදීම දෙකක් තියෙනවා. දෙකකුත් තියෙනවා. cos b ඍණ c බෙදීම දෙකක් තියෙනවා. ඒ ටිකෙන් අපිට එනවා cos b ඍණ c එක. එහෙමනම් උත්තරේට යන්න පුළුවන් නේ. එහෙමනම් අපි ඔතනින් ඔන්න ඔය දේ දකින්න ඕන. හරි. එහෙනම් අපි ඒක හදලා ගමු. එතකොට මම මෙතෙන්දි මේ ටික එක ළඟ ලියලා ගන්නම්. මොකද ඔයගොල්ලන්ට ආපහු නැවත බැලුවොත් එහෙම හොයාගන්න බැරි වෙන නිසා. right. එතකොට මම මෙතනින් දෙකක් ගත්තා. ඊළඟට cos b ඍණ c cos b ධන c බෙදීම දෙකකුත් තියෙනවා. ඒ වගේම මම මෙතෙන්ට ගන්නවා sin b ධන c බෙදීම දෙක. sin b ධන c බෙදීම දෙක. එතකොට තවත් පදයක් අපිට අවශ්‍යයි. එතකොට ඒකටත් මේ අනිත් දෙකේ යගේ මේක ගත්තා දෙකක් sin b ඍණ c බෙදීම දෙකක් තියෙනවා. sin b ඍණ c බෙදීම දෙකයි. cos b ඍණ c බෙදීම දෙකයි. නේද? එතකොට යටපදේ මම ආයෙ වෙනස් කර ගැනීම අවස්ථාවක් නැහැ. මොකද මට උත්තරය ආවා. උත්තරේ ප්‍රශ්නේ ආ තියෙන එකම පද දෙකක් තියෙනවා. අපිට ඕන එකක්. එතකොට එක පදයක් කැපෙන්න ඕනේ උඩට. එහෙනම් අපිට යටපදේ වෙනසක් කරගන්නේ අපි sin වර්ගය b ධන c. හරි. එහෙනම් අපි මේක ලියාගත්තේ මොකද්ද? 2යි sin b ධන c බෙදීම දෙක බෙදී වාරයක් cos b ධන c බෙදීම දෙක. එතකොට මේ ලියලා තියෙන්නේ 2යි sin a බෙදීම දෙක cos a බෙදීම දෙක. sin a කියන සූත්‍රෙනේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් මේ කෝණයේ දෙගුණය එන්නේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? sin b ධන c. එතකොට මේක අර්ධ කොන කරොත් 2යි sin b ධන c බෙදීම දෙක cos b ධන c බෙදීම දෙක එනවා. එතකොට ඒ වගේම ඊළඟ තැනක් තියෙන්නේ අපිට මොකද්ද? sin b ඍණ c බෙදීම sin වර්ගය b ධන c. හරි. එහෙනම් අපේ උත්තරය ආව නේද? අපි මුලින්ම තීරණය කරා. මේක දකින්නකොට මේ යට sin වර්ගය දකින්නකොට තීරණය කරා. උඩ sin තව sin b ධන c එකක් ඕන. මොකද මෙතන තියෙන එක b ධන c එකක් කැපෙන්න. උත්තරේ තියෙන එකක් නිසා. ඒ වගේම උත්තරේ නම් තව sin b ඍණ c එකක් තියෙන්න ඕනේ කියලා නේ. අන්න ඒ දේවල් අපි මේ ගාන හදාගෙන යනකොට නිකන් බලලා කල්පනා කරලා තීරණය කරන්න ඕනේ. ඒ දේවල් තමයි අපිට වටින්නේ. right. එතකොට අපිට එහෙම තීරණය කරන්න පුළුවන් නම් දැන් ඕගොල්ලන්ට ඔය මුලින් ඉඳලා මොකද ටිකක් කල්පනා කරලා බලුවොත් ඕගොල්ලන් ටිකක් ගණන් වල ඉස්සරහට යනකොට පේනවා මේක මෙන්න මේක තමයි විය යුතු දේ කියලා. එතකොට අන්න ඔය දේ හරියටම පේනවා නම් ඕගොල්ලන් මේ මුළු මැත්ස් වලම තියෙන ওই කතාන්දරේ තමයි. එතකොට ගාන හැම ගානකම තියෙන උත්තරේ බව පෙන්නනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ගාන දිහා බලපුවම right මෙහෙම කරා නම් මේ ටික තමයි මට අවශ්‍ය. මේ ටික හදාගන්න ඕනේ කියන එක. එතකොට හැම වෙලාවෙම ගාන හදාගෙන යනකොට ඒ දේවල් හොඳට කල්පනා කරලා බලලා හදන්න. හරි. right. එහෙනම් අපිට මෙතනින් එනවා sin b ධන c එකක් මෙතන තියෙන එක sin b ධන c එකට කැපෙනවා. උත්තරේ එනවනේ. එහෙනම් අපිට එනවා ගිය sin b ඍණ c බෙදීම sin b ධන c.
LHS සමාන RHS එකට. එහෙනම් අපිට ඒ උත්තරය ආවා. එතකොට හතරවෙනි ගානේ B. හරි. මම මේ කොටසම තව ආකාරයකට ගන්නවා. මොකද අපි තියරි වල ඉගෙනගෙන තියෙන කොටස් මෙතන තියෙනවා. ඒකට අපි මේ හැම ආකාරයක්ම අපි පන්තියේදී කරනකොට බලාගෙන ගියා. ඒතර අපි මෙතනත් හැකියතාක් ඒ දේවල් අපි නැවත නැවතත් කතා කරගෙන යමු. ඒතකොට මේ දේවල් තමයි අපිට වටින්නේ. ගානක් හදනකොට අපිට ක්‍රම කීපයක් තියෙනවා. අපිට ඒ ක්‍රම කීපෙම ඔළුවට එනවා නම් අපිට ඒක ඉතාම වැදගත්. එහෙම එන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. හරි. මම එහෙමනම් මේක තව විදිහකට ගන්නම්. දැන් අපි හිතමුකෝ අපිට මෙහෙම තිබුණා කියලා. මේ ගානේ මෙතන තිබුණේ ධන පදයක්. මෙතන ධන. එහෙමනම් මෙතන ධන නෙන්නේ. මෙතන ධන එන්නේ මොකද? මෙතන ධන ආව නම් වර්ග දෙක අන්තරය ලියන්න පුළුවන්ද? අන්න. එහෙම වුණොත් ලියා ගන්න බෑ. එහෙමනම් මේ තැනට යන්න විදියක් නෑ අපිට. නේ. එතකොට අන්න ඒ වගේ ආවොත් මොකද කරන්න වෙන්නේ? ඍණ ආවොත් නම් වර්ග දෙක අන්තරය ලියලා පුළුවන්. ධන ආවොත් නම් කොහෙත්ම වර්ග දෙක අන්තරින් ආය යන්න බෑ. එතකොට මේ විදිහට යන එක වැඩි වර්ධිනවා. right. අපි බලමු ඕගොල්ලන්ට මතකයි දැන් මේකට අපිට CD දාන්න බෑ හේතුව වර්ගයක් තියෙන නිසා නේද? අපි අන්තිම දවසේ පන්තිදී කතා කරපු දේවල් වල ওই දේවල් තිබුණා. වර්ගයක් තියෙන නිසා CD දාන්න බෑ. එතකොට අපි දන්නවා වර්ගය අයින් කරගන්න. නේද? වර්ගය අයින් කරගන්න අපි කිව්වා මැක්ස් වල එකම එක තැනයි තියෙන්නේ. වර්ගයක් ඉවත් කරගන්න. වර්ගය නැති පදයකින් දාන්න. කොතනද? cos 2a සූත්‍රය නේද? cos 2a සූත්‍රය අර්ධගෝණ කරොත් තියෙනවා 2 cos වර්ගයේ a ඍණ 1. එතකොට එතන cos වර්ගයට ආදේශ කරන්න පුළුවන් මේ වර්ගයේ නැති පදයක්. cos වර්ගයේ යුක්ත කරොත්. නැත්නම් 1 ඍණ 2යි sin වර්ගයේ a. එතකොට එතෙන්නුත් අපිට sin වර්ගය කියලා හදනවා. අනිත් එක්ක වර්ගය නැහැ. එතකොට එතනින් sin වර්ගය යුක්ත කරොත් එතෙන්නුත් එනවා. එහෙනම් අපිට cos 2යි එකෙන් ආදේශයක් දාලා මේක හදාගෙන යන්න ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ විදිහට ගමු. මම එහෙනම් ගාන මේ තවත් ආකාරයකින් ගන්න. මම මෙතනින් මේ විදිහට මේ ටික මතලා මෙතෙන්ට ආදේශ කරගෙන යනවා. හරි. එතකොට මේ සමීකරණයේ පැත්තක ලියලා අගේ අරගෙන ආදේශ කරත් කමක් නැහැ. නැත්නම් එහෙම ලියන්න නැතුව එකවරම අගේ මෙතෙන්ට ආදේශ වුණත් ලකුණු දෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන b නේ තියෙන්නේ. එහෙනම් මම cos 2යි b ලියන්නම්කෝ. cos 2යි b ලියුවොත් නේ b හැදෙන්නේ. එතකොට sin වෙන විදිහට අර්ධකෝණ කරන්න වෙන්නේ. 1 ඍණ 2යි sin වර්ගය කෝණය 2යි b ගෙන් භාගය b. එහෙනම් sin වර්ගයේ b ට අපිට ආදේශ කරන්න පුළුවන් වර්ග නැති පදයකින්. එහෙනම් වර්ගයක් ඉවත් කරගන්න මැත්ස් වල තියෙන එකම එක තැනයි මෙතන විතරයි. මේකෙන් තමයි ආදේශ කරන්නේ. cos තිබුණත් ඒත් මේකෙන්ම 2යි cos වර්ගයේ b ඍණ 1 ගන්නවා. හරි. එහෙමනම් මට මේ sin වර්ගයේ b යුක්ත කරොත් මම මේ පැත්තට ගත්තොත් අපිට එනවා 2යි sin වර්ගයේ b. 2යි sin වර්ගයේ b සමානයි 1 ඍණ cos 2යි b කියලා එනවනේ. එතකොට අපිට sin වර්ගයේ b ට ඕන. එහෙනම් මේ බෙදීම වැඩි කිරීම දෙක මම අනිත් පැත්තට අරගෙන යනවා. එතකොට මේක බෙදීම දෙකක් වෙනවා. මේක සම්පූර්ණයෙන් බෙදෙනවා දෙක. එහෙමනම් අපිට මෙතනින් අපිට ආදේශ කරන්න පුළුවන්. මේක ලියලා ගත්තත් කමක් නැහැ. නැත්තම් මේගොල්ලෝ මෙතන ආදේශය හරියට වෙනවා නම් එතෙන්ට ලකුණු දෙනවා. ඒතර මේක ලියලා පෙන්නන්න අවශ්‍ය නැහැ. ඒක ඕකම පැත්තකින් ලියන්න. ලියලා හදන්න. ඒතකොට මෙතන ආදේශය තමයි මේගොල්ලෝ ලකුණු දෙන්නේ. හරි. එහෙමනම් අපිට එනවා sin වර්ගයේ b ට අපිට දාන්න පුළුවන්. 1 ඍණ cos 2යි b බෙදීම 2යි. ඍණ. එතකොට මේ ආකාරයෙන්ම අපිට පුළුවන් sin වර්ගයේ c ට ආදේශ කරන්න 1 ඍණ cos 2යි c බෙදීම 2යි. බෙදීම. මම මේකට ආදේශ කරන්න යන්නේ නැහැ. මොකද මට a කියන කෙනා අවශ්‍ය නැහැ. a කියන කෙනා ආදේශ වෙන්න ඕන bc කියන නේද? එතකොට a ට bc වෙන ආදේශ කරනවා නම් වැඩේ හරි. එහෙනම් අපිට පුළුවන් sin වර්ගය a වෙනුවට අපිට ආදේශ කරන්න 5 ඍණ b ධන c. a ධන b ධන c සමානයි 5 කියන දීමෙන් තමයි ආදේශ කරන්නේ. හරි. දැන් එහෙනම් අපිට මේක සුළු කරගෙන යන්න ගන්න පුළුවන්. මොකද වෙන්නේ එහෙනම්? එහෙනම් අපිට වම් පැත්තේ LHS එක එනවා. LHS සමානයි. මොකද වෙන්නේ? මේ දෙකටම භාගයක් පොදුයි නේ. එහෙනම් අපිට බෙදීම දෙක භාගයක් කියලා පිටට ගන්න පුළුවන්. භාගය. එතකොට උඩ ඉතුරු වෙන්නේ මොනවාද? උඩ ඉතුරු වෙනවා 1 ඍණ cos 2යි b එකක් ඉතුරු වෙනවා. එකවරම සුළු කරලා ගත්තට කමක් නැහැ. 1 ඍණ cos 2යි b ඍණ. එතකොට භාගය පිටට ගත්ත නිසා මේ විදිහට වරනවා දාන්න
එතකොට ඍණ. එතකොට ඍණ පදයක් තියෙනවා නම් අනිවාර්යෙන් වරහණක් ඕන. මොකද ඍණ පදේ මේ දෙකටම පොදු නිසා. එහෙම නැත්නම් ඍණෙන් ඇතුළේ වැඩි කරලා තමයි ලියන්නේ. right. එහෙමනම් මෙතන තියෙනවා ඍණ 1 ඍණ cos 2යි c පද. බෙදීම. යට අපිට ආවා sin වර්ගයේ 5 ඍණ. එතකොට sin 180 ඍණ කියන්නේ sin යිනේ. එහෙනම් මෙතනින් එනවා අපිට sin b ධන c එනවා මේකේ වර්ගයනේ. වර්ගපදයක් තිබුණේ. එහෙමනම් වර්ගය. හරි. එහෙමනම් අපිට උඩ එක සුළු නම් මොකක්ද දෙන්නේ? මෙතන පොදුවේ භාගයක් තියෙනවා. එතකොට ඒක මට මේ යට අගේට 2යි කියලා දාන්න පුළුවන් 2යි. මේක මම ආයෙ වෙනසක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද උත්තරේට sin b ධන c ඕන. අතන වර්ගයක්ම තියෙනවා. පද දෙකක් තියෙනවා නේ. එක sin b ධන c එකක් උඩට කැපෙන්න ඕන. හරි. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් sin වර්ගය b ධන c. උඩ මොකද වෙන්නේ? මේ ධනයකට මෙතනින් හැදෙන ඍණයක කැපිලා යනවා නේ. එතකොට මෙතන cos ඍණ cos 2යි b තියෙනවා. මෙතන මේ ඍණත් ඍණයි වැඩි වුණාම ධන cos 2යි c එකක් තියෙනවා. එහෙනම් cos 2යි c එක මම මේ පැත්තට ගන්නම් ධනාගයක් නිසා. ධන cos 2යි c ඍණ cos 2යි b එකක් විතර එනවා. එහෙනම් cos මේ එකට එක කැපුණා. cos ඍණ cos තියෙන්නේ. cos ඍණ cos මොකද කරන්න වෙන්නේ? අපිට මේ කියන අගේ මේ උත්තරේට යන්න නම් අනිවාර්යයෙන්ම cd දාන්න වෙනවා නේ. කෝණ ඇතුළත සුළු වීම නේ වෙලා තියෙන්නේ. එහෙනම් අපිට එකම වර්ගයේ පද තියෙන්නේ cos cos. එහෙනම් cos අඩු කිරීම cd දාන්න වෙනවා. අපි දාලා ගමු. එතන මොකක්ද දෙන්නේ cos? cos ඍණ cos සූත්‍රය මතක ඇති මොකද්ද? ඍණ 2යි sin c ධන d බෙදීම 2යි c ඍණ d බෙදීම 2 එන්නේ නේ. හරි. එහෙනම් අපිට දාගෙන යන්න පුළුවන් ඍණ 2යි sin c ධන d බෙදීම 2. ඒ කියන්නේ මේ කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන්න ඕන. එතකොට 2යි c ධන 2යි b බෙදුනම දෙකෙන් ඒ දෙකේ යගේ කැපිලා යනවා නේ. එතකොට අපිට එතන එනවා c ධන b කියලා. බෙදීම දෙකත් එක්ක කැපුණා. ඊළඟ පදයට sin නේ දෙන්නේ cos ඍණ cos වල. ඊළඟ පදයට sin. එතකොට ඊළඟ පදේ ඉන්නේ මේ දෙක අඩු වෙලා දෙකෙන් බෙදෙන්න ඕන. එතකොට 2යි c ඍණ 2යි b බෙදීම 2යි. 2යි c ඍණ 2යි b බෙදීම 2යි. එතකොට මේවා මේක ඇතුළේ සුළු කරන්න යන්න එපා. ඒවා නිකන් බීජීය පද සුළු කිරින්නේ. ඒක පැත්තකින් සුළු කරලා දාන්න. ඒක මෙහෙම ලියන්න අවශ්‍යත් නැහැ. අපිට බලමු තේරෙනවා. එතකොට දෙකේ යගෙන් කැපිලා ගියාම උඩත් දෙකක් පොදුයි යටත් දෙකක් පොදුයි කැපෙනවා. එතකොට අපිට එනවා c ඍණ b කියලා. යට තියෙන පදේ අපිට අවශ්‍යයි උත්තරේට. ඒ නිසා අපි ඒකේ විදිහටම තියාගන්නවා. sin වර්ගය b ධන c. උත්තරය ආවද? උත්තරය ආව නේද? මොකද වෙන්නේ? දෙකකට දෙකක් කැපිලා යනවා. ඒ වගේම sin වර්ගයක් b ධන c එකක් තියෙනවා. මෙතන sin b ධන c. එහෙනම් එක sin b ධන c එකක් මෙතන එකට කැපිලා යනවා. නේද? එතකොට උඩ ඍණ ලකුණක් තියෙනවා. උත්තරයට ඕන c ඍණ b නෙමෙයි b ඍණ c. එහෙනම් b ඍණ c කරන්න නම් මේකේ ඍණ ලකුණක් පිටට ගන්න වෙනවා නේ. එතකොට ඍණ ලකුණක් පිටට ගත්තොත් sin ගේ මොකද වෙන්නේ ඍණ ලකුණ? sin ගේ ඍණ ලකුණ අපි කතා කරලා තියෙනවා. sin ගේ ර්ණ ලකුණ එළියට එනවා නේද? cos වල ඍණ ලකුණ පිටට ගත්තොත් එනවද? ඇතුලේ. නෑ. cos වල ඍණ ලකුණ කැන්සල් වෙනවා. tan වල ඍණ ලකුණ පිටට එනවා නේ. මොකද ඒක හතරවෙනි වෘත්තපාදේ නිසා වුනේ කියලා අපි බලලා තියෙන්නේ. right. එහෙනම් අපි මේකේ ඍණ ලකුණක් පිටට ගන්නවා. ඒ ඍණ ලකුණ පිටට එන නිසා මේක ධන වෙනවා. එහෙනම් අපිට උඩ ඉතුරු වෙන්නේ sin b ඍණ c බෙදීම යට sin b ධන c එකක් එනවා. මෙන්න එහෙනම් අපිට උත්තරය ආවා. අපි එකම ගාන දෙවිදියකට හදලා ගත්තේ. හරි. මෙතෙන්දි තියෙන වැදගත්ම දේ තමයි වැරදිලා හරි අපිට මෙතන ධන තිබුණා නම් ආයෙත් ඒක වර්ග දෙක අන්තරෙන් නම් ලියලා ගන්න විදිහක් නැහැ. අපිට එහෙනම් මේ ක්‍රමයට යන්න සිදු වෙනවාම තමයි. එතකොට මේ ගානේදී ඍණ තියෙන නිසා අපිට වර්ග දෙක අන්තරෙන් යන්නත් පුළුවන්. මේ ආකාරයට යන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි. right. අපි එහෙනම් තවත් ගානකට යමු. හරි. එහෙනම් ඊළඟට ගාන ගන්න දෙවෙනි ගාන. අපි දෙවෙනි ගාන ගමු. දෙවෙනි ගාන ගත්තාම දෙවෙනි ගාන ටිකක් වෙනස් නේද? දෙවෙනි ගානේ පළවෙනි කොටස ගත්තාම මේක වෙනස්. දෙවෙනි ගානේ කියලා තියෙනවා ABC ත්‍රිකෝණයක් සඳහා sin සූත්‍රය ලියා සාධනය කරන්න. හරි. right. එතකොට අපි සාධනය කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕන. right. එතකොට මම මේ sin සූත්‍රය ලියලා ගත්තා. මොකද මේකට ආදේශ ගන්න ඕන නිසා. right. ඊට පස්සේ ගානේ කියනවා මොකද්ද? A ඍණ B සමානයි C නම්. simple A ඍණ B සමානයි simple C නම් කියලා දීලා තියෙන්නේ. මේගොල්ලෝ කියනවා sin A ඍණ B බෙදීම දෙක සමානයි
cos c බෙදීම 2 බව පෙන්වන්න. එතකොට මේ ගාන කියන්නේ වම් පැත්තෙන් දකුණු පැත්තට යන්න කියලා කියන්නේ නේද? මේගොල්ලෝ දීලා තියෙන්නේ මෙහෙම සම්බන්ධයක්. මේ සම්බන්ධයෙන් මේක බව පෙන්වන්න කියලා කියන්නේ. එතකොට මේ දෙකම ගන්න වෙනවා නේ. එහෙනම් අපි මේ පැත්තෙන් ගමු. එතකොට අපිට ගාන දිහා බලපුවම තේරෙනවා මේකෙන් මේකට යනවා නම් මේක එකක්වත් සිම්පල් පද නැහැ. නේද? එහෙනම් කෝණ වලින් ආදේශලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ ABC ඔක්කොටම මෙතනින් ආදේශ කරගෙන යන්න. හරි. අපි එහෙනම් ගමු. එතකොට ගාන අපිට පටන් ගන්න වෙන්නේ මේගොල්ලෝ දීලා තියෙන්නේ A ඍණ B සමානයි C නම් කියලා. එහෙනම් A ඍණ B සමානයි C. එතකොට අපිට Aට ආදේශ කරන්න පුළුවන්. A කියන්නේ lambda sin A ඍණ B කියන්නේ lambda sin B සමානයි. C අපිට එනවා lambda sin C. එහෙනම් ඔක්කොටම පොදුවේ lambda එකක් තියෙනවා. lambda එකෙන් බෙදාගෙන ගියොත් ඒ lambda කැපිලා යනවා. එහෙනම් අපිට මෙතනින් එනවා sin A ඍණ sin B සමානයි sin C. එතකොට අපිට ගාන දිහා බලපුවාම තේරෙනවා sin ඍණ sin තියෙන්නේ. එහෙනම් මේ කෝණ දෙක එක අඩු වෙලා බෙදලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මේකට CD දාලා තියෙන්නේ නේද? එතකොට sin ඍණ sin පදයක CD දැම්මොත් පළවෙනියට එන්නේ cos දෙවෙනි එක sin. එහෙනම් ඒක උත්තරේ ඉතුරුලා තියෙනවා. නේද? එතකොට cos එක කැපිලා කියලා තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ cos C බෙදීම දෙයක්. එතකොට sin අර්ධ කොන කරොත් cos C බෙදීම දෙක එනවා නේ. එතකොට අර්ධ කොන කරොත් මෙතන 2යි sin C බෙදීම දෙක cos C බෙදීම දෙක. එතකොට 2යි sin C බෙදීම දෙක නෑ උත්තරේ. එහෙනම් ඒ 2යි sin C බෙදීම දෙක අනිත් පැත්තට කැපිලා ගිහිල්ලා. හරි. එහෙනම් අන්න ඒ දේවල් ටික අපි ඔළුවේ දුවන්න ඕන. අපිට මතක් වෙන්න ඕන. ආරයි මෙන්න මේවා දේවල් තමයි වෙලා තියෙන්නේ. අන්න ඒ ටික මේ පොඩි සරල ගණන් වලින් කල්පනා කරන්න. එතකොට ඔයගොල්ලන්ට ගැඹුරු ගණන් වලට යනකොට නිකම්ම මේ දේවල් කල්පනා කරලා ගන්න පුළුවන් හැකියාව එනවා. හරි. එහෙනම් අපි හදාගෙන යමු. අපි දැන් තීරණය කරා ක්‍රමයක්. අපි ඒ විදිහට හදාගෙන යමු. එතකොට අපි මේකට CD දානවා 2යි. sin ඍණ sin පළවෙනි පදේ ඉන්නේ cos නේද? cos. කෝණ දෙක අඩු වෙනවා. A ඍණ B බෙදී A ධන B බෙදීම 2යි. කෝණ දෙක එකතුව බෙදීම 2යි. ඊළඟට දෙවෙනි පදේ ඉන්නේ sin. sin ඍණ sin වල පළවෙනි එක cos දෙවෙනි එක sin. කෝණ දෙකේ වෙනස A ඍණ B බෙදීම 2යි. එතකොට මෙතන මේ A ඍණ B බෙදීම 2යි කියලා ආවේ අපේ උත්තරේ කොටස. එතකොට මේකට අපි ආයෙ මොනවද කරන්න යන්නේ නැහැ. සමානයි sin C කියලා එනවනේ. එහෙමනම් අපිට මේක ඉවත් කරගන්න ඕන. මේකට අපිට පුළුවන් A ධන B වෙනකොට ආදේශයක් දාන්න නේද? අපි එහෙමනම් දාලා දාගෙන යමු. එහෙමනම් අපිට එනවා 2යි cos A ධන B. අපි දන්නවා මේක ත්‍රිකෝණයකට දාන්න තියෙන. එතකොට A ධන B දෙන්න C සමාන 180යි. එහෙනම් A ධන B අපිට එනවා 5 ඍණ C කියලා. එතකොට බෙදීම දෙක මේ දෙන්නට වෙන වෙනම දාගමු. sin A ඍණ B බෙදීම 2යි. සමානයි sin C. එහෙමනම් අපිට මෙතනින් එනවා මොකද්ද? 2යි cos 90 ඍණ. cos 90 ඍණ කියන්නේ මොකද්ද? y අක්ෂයෙන් කියලා තියෙන නිසා මේක නිකම්ම sin වෙනවා. එතකොට 90 ඍණ කියන්නේ පළවෙනි වෘත්තපාද නිසා පළවෙනි වෘත්තපාදේ ඕනම අගයක් ධන. එතකොට ධන sin C බෙදීම දෙකක් එන්නේ. එහෙනම් අපිට මේ පැත්තෙන් එනවා 2යි sin C බෙදීම 2. වාරයක් sin B ඍණ C බෙදීම 2 සමානයි. B ඍණ නෙවෙයි A ඍණ B බෙදීම 2 නේද? A ඍණ B බෙදීම 2. sin A ඍණ B බෙදීම 2. හරි. එතකොට sin C අපිට තේරෙනවා දැන් sin C මේක අර්ධ ගෝණ කරා නම් හරි. එතකොට අපිට sin C අර්ධ ගෝණ කරන්න පුළුවන් 2යි sin C බෙදීම 2යි cos C බෙදීම 2. එහෙමනම් දෙකට දෙකක් කැපිලා යනවා sin C බෙදීම දෙකට sin C බෙදීම දෙකක් කැපෙනවා. එහෙමනම් අපිට උත්තරේ එනවා sin A ඍණ B බෙදීම 2 සමානයි cos C බෙදීම 2. හරි. එතකොට ඒ ගාන පොඩ්ඩක් අර පොඩි වෙනසක් වගේ තිබුණා. වෙනස මොකද්ද? වෙනස මේක නම් මේ බව පෙන්වන්න. ඉස්සල්ලා ගණන් වලදී අපි හදුවේ එක පැත්තකින් වම් පැත්තෙන් දකුණු පැත්ත බව පෙන්වන්න. මේක ප්‍රකාශන තියලා ඒක නම් මේ බව පෙන්වන්න. හරි. එතකොට මේ ගණන් ඇත්තටම ලේසියි. sin සූත්‍ර cos සූත්‍ර ගණන් උගක් ලේසි ගණන් තියෙන්නේ. හරි. එතකොට එතන දෙවෙනි කොටස ගත්තම දෙවෙනි කොටස ලේසි කොටසක් තියෙන්නේ B කොටස. ඒක ඔයගොල්ලෝ හදාගෙන යන්න. හරි. අපි එහෙනම් තව ගානකට යමු. ගන්න D පළවෙනි ගානේ D කොටස. පළවෙනි ගානේ D. එකේ D. අපි ඒකට යමු.
එකේ d කොටස. එකේ d කොටස. right මේක තියෙන්නේ tan a ඍණ b බෙදීම 2 සමානයි a ඍණ b බෙදීම a ධන b වාරයක් cot c බෙදීම 2යි. cot c බෙදීම 2. හරි. බලන්න උත්සාහ කළොත් බව වෙනවද තියෙන්නේ. මොකද කරන්න පුළුවන් නේද? එතකොට අපිට මේක එක පැත්තකින් පටන් ගන්න අනිත් පැත්තට යන්න පුළුවන්. එතකොට අපිට මේ පැත්ත බැලුවොත් නම් a ඍණ b බෙදීම 2 තියෙනවා. එතකොට මේ පැත්තට සිම්පල් පදත් ආදේශ වෙලා. වැඩි ලේසිද මෙහින් ගත්තොත්? අමාරුයි. මේ මොකද කෝණයක් ඇතුළ සුළු කරගෙන ගිහලා පිටරත් පද දාගන්න වෙනවා. වැඩි ඉතාම සංකීර්ණයි. එහෙනම් මෙහෙන් මෙහෙට යනවා කියන එක අමාරුයි. මේ පැත්තෙන් මේ පැත්තට එන්න ගත්තොත් එතකොට අපිට මෙතන සිම්පල් පද තියෙනවා. ඒ ටිකට ආදේශ කරගෙන යනවා. එතකොට අපිට කෝණ වලින් sin A sin B වලින් ආදේශ වෙනවා. ඊට පස්සේ අපිට ඒවා සුළු කිරීම කරන්න පුළුවන් නේද? එතකොට අපිට එහෙනම් මේ පැත්තෙන් ගත්තොත් ලේසි. දැන් තව ළමයෙකුට මෙහෙම හිතන්නත් පුළුවන්. තව ළමයෙක්ට පුළුවන් මේ cos C බෙදීම දෙකක් මෙහෙට දාලා නිකම්ම මේ පදයෙන් විතරක් ගන්න පටන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ගාන හදන්න පටන් ගන්නවා වම් පැත්තෙන්වත් දකුණු පැත්තෙන්වත් නැතුව a ඍණ b බෙදීම a ධන b කියලා ගාන හදන්න පටන් ගන්නවා. එහෙම හැදුවොත් මේ ළමයා පෙන්නන්න ඕන tan a ඍණ b බෙදීම 2 බෙදීම cos c බෙදීම 2 කියලා පෙන්නන්න ඕන. නැත්තම් cos c බෙදීම දෙකත් ওই විදිහටම තියෙද්දි හදාගෙන යන්න ගන්නත් පුළුවන්. ඒතකොට එහෙම ගත්තොත් එහෙම RHS එකෙන් අරන් තියෙනවා. හරි. අපි එහෙනම් කැමති විදිහට ගමු. ඕගොල්ලෝ කැමති විදිහට ගන්න RHS එකෙන් මම ගන්නකො RHS එකෙන් සමානයි. නේද? එතකොට RHS එකෙන් ගත්තොත් අපිට AB ට ආදේශ කරගෙන යන්න පුළුවන් නේද? එතකොට අපිට වම් පැත්තට එනකොට ආයේ මේ පාද අවශ්‍ය නැහැ. කෝණ විතරයි අවශ්‍ය. එහෙනම් A කියන්නේ lambda sin A. ඍණ B lambda sin B බෙදීම A lambda sin A ධන B lambda sin B වාරයක් cot C බෙදීම 2යි. එතකොට cot C බෙදීම 2 කියන්නේ කෝණයක්. ඒක ගැන නම් අපිට තාම හරිය අදහසක් නැහැ. එතකොට කෝණය මෙන්න මේකට cot C බෙදීම 2කුත් නැහැ. cot වලින් සම්බන්ධයක් නැහැ. C ඇත්තෙත් නැහැ. එතකොට මේ cot C බෙදීම 2 කියන එක නම් කැපිලා යන්න ඕනේ නේද? ඇත්තටම. මෙතන නැත්තම් ඉතින් මේක කැපිලා යන්න වෙනවනේ අනිවාර්යෙන්. එතකොට මේක ඇතුලේ C එකක් හැදෙන්න ඕන. එතකොට මේකේ දැනට නම් C නැහැ. ඒනොත් අපි දන්නවා A ධන B හැදුනොත් එම් C හදාගන්න පුළුවන් කියන එක නේ. හරි. අපි බලමු එහෙනම් උත්සාහ කරලා. එතකොට උඩත් ලැම්ඩා එකක් පොදුවේ පිටට ගන්න පුළුවන්. යටත් ලැම්ඩා එකක් පොදුවේ පිටට ගන්න පුළුවන්. එතකොට මේ ලැම්ඩාට ලැම්ඩා කැපෙනවා. නේද? ඊට පස්සේ අපි හදාගෙන යමු. නැත්තම් ලැම්ඩා මෙහෙම කපලා දාන්න පුළුවන්. එතකොට මේ ලැම්ඩාට මේ ලැම්ඩාත් මේ ලැම්ඩාත් මේ ලැම්ඩාත් කැපෙනවා කියන එක නෙවෙයි අදහස. ලැම්ඩා එකක් පිටට අරගෙන මෙන්න මේක උනා කියන එක තමයි තේරුම. ලැම්ඩා එතකොට පිටට ගත්තොත් sin A ඍණ sin B බෙදීම මෙතනත් එනවා ලැම්ඩා පිටට ගත්තොත් sin A ඍණ sin ධන sin B කියලා. එතකොට මේක ලියන්න අවශ්‍ය නැහැ. මම අර ඔයගොල්ලන්ට කිව්වේ මෙන්න මේ විදිහට එන්නේ කියන එක. මොකද සමහර ළමයි මේකට මේක කපනවා. ඊළඟ මේ ගානෙන් කැපුණාට හොයන්න බෑ. සමහර ගණන්වලදී මෙතන k තිබිලා මෙතන k තිබිලා මෙතන ලැම්ඩා දුන්නොත් k ට k ලැම්ඩාට ලැම්ඩාත් කපලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට එහෙම කැපෙන්නේ නැහැ අපි කොතනකවත්. සමාන වාරයක් cot C බෙදීම 2යි. එහෙමනම් ලැම්ඩාට ලැම්ඩා කැපෙනවා. අපි දන්නවා මේ උත්තරේට යනකම් A ඍණ B බෙදීම 2 තියෙන්නේ. අපිට මේකට CD දාන්න වෙනවා නේද? එහෙමනම් අපි CD දාගෙන යමු. එතකොට අපිට CD දැම්මොත් එනවා sin ඍණ sin. එතකොට 2යි. පළවෙනි පදේ ඉන්නේ cos A ධන B බෙදීම 2යි. ඊළඟ පදේ ඉන්නේ sin නේද? sin A ඍණ B බෙදීම 2යි. එතකොට මේ පදේ එනකොට අපිට තේරෙනවා අපිට උත්තරේට අපි ළඟා වෙලා ඉන්නේ කියලා. මොකද හේතුව tan A ඍණ B බෙදීම 2 ගන්න ඕනේ. එතකොට උඩ තියෙන්න ඕන sin A ඍණ B බෙදීම 2ක්. ඒක තියෙනවා අපි ළඟ නේ. right බෙදීම. යට sin ධන sin. එතකොට එතන ඉන්නේ පළවෙනි එක 2යි sin නේද? sin A ධන B බෙදීම 2යි. ඊළඟ පදේ එනවා cos A ඍණ B බෙදීම 2යි. එහෙනම් අපේ උත්තරය ආවා නේද?
sin බෙදීම cos කියන උත්තරය ආවා. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ cot c බෙදීම දෙකත් එක්කනේ. cot c බෙදීම දෙකත් එක්ක. එහෙනම් මෙතන cot c බෙදීම දෙක තියෙන්නේ මෙතන හැදෙන්න ඕන මොකද්ද? එක යට cot c බෙදීම දෙකක් නේ. එහෙනම් අපි ඒක හදලා ගමු. එතකොට මෙතන සුළු කිරීමක් වෙනවා දෙකට දෙකක් සුළු වෙලා යනවා නේ. එහෙනම් අපිට මෙතන සුළු කිරීමක් නැහැ උත්තරය ආවා. දැන් මේක විතරයි සුළු කරන්න තියෙන්නේ එහෙනම්. එතකොට cos a ධන b බෙදීම දෙක. අපිට ඒක ලියන්න පුළුවන් cos a ධන b වෙනුවට දාන්න පුළුවන් phi ඍණ c නේද? a ධන b වෙනුවට phi ඍණ c ආදේශ කරන්න පුළුවන්. බෙදීම දෙකක් තියෙනවා. එතකොට මේ බෙදීම දෙකේ මේ දෙන්නටම පොදුයි මම වෙන වෙනම දානවා සූත්‍රය දාගන්න පහසු වෙන්න. එතකොට මේක උත්තරේ sin බෙදීම cos කියන්නේ tan නේද? ඒක අපි එකවරම tan කියලාම ලියමු. එතකොට මෙතන තියෙනවා tan b ඍණ c බෙදීම දෙකක්. මෙන්න අපේ උත්තරය ආවා. එතකොට මෙතන තිබුණ පදය sin. එතනත් a ධන b වෙනකොට අපිට ආදේශ කරන්න පුළුවන් phi ඍණ c. බෙදීම දෙක දෙන්නටම පොදු නිසා වෙන වෙනම දැම්මා. සමානයි cot සමානයි cot c බෙදීම දෙක ගුණ වෙලා තියෙන්නේ. මේ වම් පැත්ත ගත්තම LHS එක සමානයි. හරි. එහෙනම් අපිට මොනවද දෙන්නේ? cos 90 cos 90 කියන්නේ sin නේද? පළවෙනි වෘත්තපාදයේ y අක්ෂයෙන් කියලා තියෙන නිසා sin වෙනවා. පළවෙනි වෘත්තපාදයේ නිසා මෙයාගේ අගය ධන. බෙදීම යට sin 90 sin 90 කියන්නේ තේ විදිහටම cos වෙනවා. cos c බෙදීම දෙක. මෙතන උත්තරය අපි දෙන්නේ tan b ඍණ c බෙදීම දෙක. එහෙනම් අපිට cot ලියා ගන්න පුළුවන් කොහොමද? cot එක අපිට ওই විදිහට මොහොම ලියන්නපා. cos c බෙදීම දෙක බෙදීම sin c බෙදීම දෙක කියලා නේ. එහෙනම් cos c බෙදීම දෙකට cos c බෙදීම දෙකක් කැපෙනවා. sin c බෙදීම දෙකට sin c බෙදීම දෙකක් කැපෙනවා. එහෙනම් අපිට මෙතනින් එනවා tan b ඍණ c බෙදීම දෙක. මෙන්න එහෙනම් අපිට උත්තරේ ආවා. හරි. එතකොට මේ අපි කතා කරේ sin සූත්‍රය. sin සූත්‍රයේ සාධනය ඊටාම වැදගත්. සාධනයත් එක්ක අපි ඒකේ පොඩි ගණන් ප්‍රමාණයක් කතා කරේ. එතකොට මෙතන තව sin සූත්‍රයට අදාළව ගණන් ගොඩකුත් තියෙනවා. cos සූත්‍රයේ ගණනුත් තියෙනවා. right. එතකොට අපි ඊළඟට cos සූත්‍රය බලන්න ඕන. right. මම එතකොට මේ දෙකම එකම වීඩියෝ එකකින් එන්නේ නැති වෙන්න මම මේ දෙක වෙනම එකක් දාන්නම්. එතකොට අපි එහෙනම් ඊළඟ එකෙන් බලමු cos සූත්‍රය.